හරි. 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 right. අයිබෝවන්. දුවේ පුතේ ප්‍රායෝගික පරීක්ෂණවල තවත් එක් වැදගත් දවසක් අද දවස. පුතේ අද කරන ප්‍රැක්ටිකල් දෙකෙන් එකක් අපේ ඉගෙනුම ලබන සහ උසස් පෙළ විෂය නිර්දේශයේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන සෑම ළමුන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට මේ ප්‍රැක්ටිකල් දෙකෙන් එකක් හම්බ වෙනවමයි. සාමාන්‍යයි ඒක. right. අද අපි කතා කරන්නේ විශේෂිත වූ ප්‍රැක්ටිකල් දෙකයි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඒ ප්‍රැක්ටිකල් දෙකම 12 වසර විද්‍යුතය 12 වසර විද්‍යුතයේ ඒකකයේ ගෘහ විද්‍යුත් පරිපථ සැකසීම කියන කොටස. හවුස් වයරින් අපි කියලා කියන්නේ. මේ හවුස් වයරින් කියන පාඩමේ ප්‍රැක්ටිකල් දෙකක් සාමාන්‍යයෙන් ඕනම දරුවෙක්ට මේ ප්‍රැක්ටිකල් තේරෙනවා. අද කරන ප්‍රැක්ටිකල් එක ඕනම දරුවෙක්ට තේරෙනවා. හැබැයි පුතේ හොඳට මේක නෝට් ඩවුන් කරලා කියන්නේ හොඳට නෝට් එකක් ලියාගෙන
රූප සටහන් අඳිනවා නම් ඒවා ඇඳලා හරි ලස්සන ප්‍රැක්ටිකල් දෙක තියාගන්න. මොකද මේක ඉස්සරහට අමතක වෙනවා. හරි අනිවාර්යෙන් එතකොට ඔයාලට ප්‍රැක්ටිකල් වලට එනවා. දුවේ පුතේ ඔයාලගේ ඉංජිනේරු තාක්ෂණ වේදය හදාරන සියලුම සිසුන්ට අපේ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව කියන්න පවුනේ. මොකද ආයෙ නැවත වරක් මේ දේවල් ලෙක්චර් විදිහට දෙන්න වෙන එකක් නැති වෙයි. ප්‍රැක්ටිකල් අපිට කරන්න අනිවාර්යෙන් පන්තිර මගේ දරුවෝ හැමෝටම මම අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් කරනවාමයි. මොනවාරි හේතුවක් මත රට විවෘත වෙච්ච සැනින් අපි ප්‍රැක්ටිකල් ටික ආරම්භ කරනවා සුපුරුදු පරිදි. හරි. අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ ප්‍රැක්ටිකල් වල හරි පුතේ මේ මම කියනවා ලියා ගන්න උඹලා නිකන් ගෙදරලා ආතල් ගන්නන් එපා ලියාගෙන කරගෙන පොඩක් හොඳ පිළිවෙලට වැඩේ කරගනින්න මොකද ප්‍රැක්ටිකල් ගොඩක් එකතු වුණාට පස්සේ අන්තිමට මොනවත් නැති වෙයි උඹලට එහෙනම් පුතේ ලස්සනට වැඩේ කරගනින්නලා හරි ලියන්න ලියන මාතෘකාවක් ලියාගෙන යන්න නොලියා ඉන්න එපා නිකන් ඇඳට වෙලා නිකන් පුටු වල කැරෙක් කැරේ එහෙම ආතල් එකකින් ඉන්න එපා අවසානට මොනවත් ඉගෙන ගත්තේ නැති වෙයි එකින් එක එකතු වුණාම ප්‍රැක්ටිකල් නැති වෙනවා හරි ලියන්න ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණ විදුලි තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණ විදුලි තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණ විදුලි තාක්ෂණ වේදය ඒ යටතේ අපි ගිය සතියේ එතකොට සාකච්ඡා කරා විදුලි තාක්ෂණ වේදයේ ප්‍රැක්ටිකල් දෙකක් සාකච්ඡා කරන්නේ දෙකයි අද තුන ලියන්න පරීක්ෂණ අංක 3 ප්‍රායෝගික පරීක්ෂණ විදුලි තාක්ෂණ වේදය පරීක්ෂණ අංක 3 පුතේ ඔය විදිහට පිළිවෙලට ලියලා තියාගන්න ඒකයි මම ඔයාලට කියන්නේ රයිට් පරීක්ෂණ අංක 3 මම මෙතනින් ගන්නවා රයිට් නම ප්‍රැක්ටිකල් එකේ නම කියන්නේ ඔයාගේ නම නෙමේ ප්‍රැක්ටිකල් එකේ නම ලියන්න පුතේ විදුලි බෙදා හැරීම් පුවරුවක් 11 කිරීම 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 හරි සරලව අපි කියනවා ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එක නේද DB එක කියලා කියන්නේ DB බෝඩ් එකනේ ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එක D බෝඩ් එක DB එක D බෝඩ් එක ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් කියන එක ඊට පස්සේ අවශ්‍ය උපකරණ එයාට ලියන්න තරුදදා කියන එක යට ලියන්න බෙදා හැරීම් පුවරුව PVC බොක්ස් එකක් තියෙනවා පුතේ වෙළඳපොලේ ගන්න D බොක්ස් එක බෙදා හැරීම් පෙට්ටිය D බොක්ස් එක ඊට පස්සේ ශේෂ ධාරා පරිපත බිඳිනය ශේෂ ධාරා පරිපත බිඳිනය ශේෂ ධාරා පරිපත බිඳිනයට තමයි අපි කියන්නේ RCCB කියලා residual circuit current breaker RCCB residual current circuit breaker RCCB ඊට පස්සේ වෙන්කරණය isolate එක main switch කියලා අපි කියන්නේ isolate වෙන්කරණය අනේ පුතේ ලියා ගන්න මට කියන්න විතරයි පුළුවන් මට
මට දැනෙන දේ ඉතින් පෙලක්කුම් මේක ආතල්ලයක් ගත්තොත් පුතේ විභාගෙට ලකුණු 30ක් නැති වෙනවා ඔයාට. අපි මේ කරන කිසිදු කැපකිරීමක ප්‍රතිඵලයක් නැති වෙනවා. අයිසොලේට් එක. නැත්තම් වෙන් කරන එක නැත්තම් ප්‍රධාන සුවිචය කියන්නේ ඒකට තමයි. ඊට පස්සේ අවශ්‍ය කරනවා පුතේ සිංගිති පරිපත බින්දන MCB කියන්නේ මිනියේචර් සර්කිට් බ්‍රේකර් MCB අපේ ගෙවල් වල තියෙන නේද? D board එකේ තියෙන MCB මම ඔක්කොම පෙන්නන්නම් ඔයාලට. හැමදේම පෙන්නලා ඒ කරන්ට් පවර් පෙන්නන්න. MCB මිනියේචර් සර්කිට් බ්‍රේකර් සිංගිති පරිපත බින්දන කියන්නේ. ඊට පස්සේ සන්නායක රැහැන්න ඕන. සන්නායක රැහැන්. සන්නායක රැහැන්. සාමාන්‍යයෙන් 7 ඇලේරක් 1.04 මිලිමීටර කේබල් එක තමයි ගොඩක් වෙලාට ගන්නෙ. ඒ කියන්නේ සාමාන්‍ය ඇම්පියර් 37ක් විතර යන්න පුළුවන් රැහැන. දැන් රැහැන් ගත්තාම සාමාන්‍ය රැහැන ගන්නේ 7 ඇලේරා 1.04 වගේ රැහැන. මිලිමීටර. ඒ කියන්නේ ඇම්පියර් 37ක් විතර යන්න පුළුවන් රැහැනක් කරන් තමයි වයරින් කරන්න කියලා කියන්නේ. නමුත් ගොඩක් වෙලාවට ඔයාලට ප්‍රැක්ටිකල් එකේදී මේ වයර් එක දෙන්නේ නැහැ. දෙන්නේ එර්ත් වයර් එකක්. ඒ නිසා මමත් අද ප්‍රැක්ටිකල් කරන්නේ එර්ත් වයර් එකක් කරා. ඔයාලා ගෙවල්වත් ගොඩක් වයරින් සර්කිට් ගහලා තියෙන එර්ත් වයර් එක කරන් තමයි. හැබැයි එර්ත් වයර් එකෙන් යන්න පුළුවන් සාමාන්‍ය ඇම්පියර් 17ක් විතර. නමුත් මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි වයරින් කරනකොට DB එක සම්පූර්ණයෙන්ම කනෙක්ට් කරනවා. මොකද ඇම්පියර්ස් ලොකු ප්‍රමාණයක්. අවම ට්‍රිප් ස්විච් මේන් ස්විච් හරහා හරි මේ වයර් දෙක ගහන්න ඕන. එහෙම තමයි වයරින් කරන්න ඕන හොඳට කියලා දෙන්නේ එහෙම. සාමාන්‍යයෙන් එර්ත් වයර් එක ගහලා දෙන ඉතින් මෙච්චර කාලට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඇම්පියර් 17කට එකපාර අරගෙන නැති වෙන්න පුළුවන් ඔයාලගේ ගෙවල් වල. ඒක තමයි හේතුව. හරි ඒතකොට රැහන් මේ රැහන් භාවිතා කරන්න. ඊට පස්සේ ඉතින් අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? ස්ක්‍රූප් නියනක් අවශ්‍යයි. ස්ක්‍රූප් නියනක් අවශ්‍යයි. ඊට පස්සේ අඬුවක් අවශ්‍යයි. ප්‍රධාන වශයෙන් ওই ටික තමයි ඕන වෙන්නේ. තව මොන හරි උමනා වුණොත් අපි ඉතින් බලමු ඉස්සරහට. ප්‍රධාන වශයෙන් අපට අවශ්‍ය වෙන්නේ ওই ටික තමයි. හරි. ඊට පස්සේ රූප සටහන්. හරි. මේ රූප සටහන අනිවාර්යෙන් මැද ගන්න. සාමාන්‍යයෙන් පිටු 40ක විතර පොතක් තියාගෙන මේ ප්‍රැක්ටිකල් ටික වෙනම එන්ටර් කරගෙන යනවා නම් නියමයි ඉතින්. මොකද ඔයාට තේරෙන්නේ ඔයා ලියන දෙයක්. හැමදාම කියන්නේ මම ඒකනේ. මේකමයි විභාගයට උඹට එන්නේ. මේක වෙන්නේ කියලා මතක තියාගන්න. හරි. මම වැඩේ කියලා දෙන්නම්. රයිට්. මෙන්න මෙහෙමයි. දැන් මම මේක අමාරුවෙන් ඔයාලට කියලා දීලා මම කරනකොට ඔයාලට ඊට වඩා හොඳට තේරෙයි ඈ. නැත්තම් මට මේක බඩු ටික පෙන්ලාම කරලා පෙන්නන්න පුළුවන්. පුතේ ඔයාගේ ගෙදර ට්‍රිප් ස්විච් එක මේන් ස්විච් එක MCB හයි කරලා තියෙන පුවරුව තියෙනවනේ ගේ ඇතුලේ බිත්තියේ හයි කරලා. රයිට්. මට පියන දෙනවද? කොහොමද? මේ වගේ එකක් තියෙන්නේ. මේ වගේ එකක්. ඔයාලා ගෙදර මේකනේ තියෙන්නේ. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ පෙට්ටියක් දැකලා තියෙනවා ඔයාලා. මේක. දැකලා තියෙනවද? ඈ? රයිට්. තියෙන විවෘත කරපුවාම මේක ඇතුලේ මොනවද තියෙන්නේ? ට්‍රිප් ස්විච්, මේන් ස්විච්, ට්‍රිප් ස්විච්, MCB තියෙනවනේ. මේක තමයි පුවරුව. එතකොට මේක අර පියන උඩින් හයි කරන පියන මේක පිටිපස්සෙන් තව කෑල්ලක් තියෙනවා. මේක පිටිපස්සෙන් තව කෑල්ලක් තියෙනවා. මේ D box එකේ මම ඒක තමයි අඳින්නේ දැන්. රයිට්. ඒක අඳින්නේ. එතකොට වෙන්න මෙහෙම තමයි D box එක තියෙන්නේ. මේක ප්ලාස්ටික් ආවරණයක්. මේ විදිහට. ඔහොම තියෙන ප්ලාස්ටික් ආවරණයක්. ඇදයිද? ඔලනේ. හරි. ඊට පස්සේ මේ බොක්ස් එකේ නේද එතකොට?
දැන් මේ මම පෙන්නුවේ මේක පියන. මේකට තමා මේ D box එකේ back එක cover එකට back එකට තමා කොටසට තමා මේ එළියෙන් තියෙන පියන cover එක හයි කරන්නේ කොහොමද? හරි මම දැන් පෙන්නපුවම තේරෙනවා. මේකේ දෙනවා ඇලුමිනියම් වලින් මෙහෙම පටියක්. මේ තියෙන ඔම ඇලුමිනියම් පටියක් තියෙනවා මේක එන දාලා මේ ඇලුමිනියම් පටිය එන දාලා හයි කරලා තියෙන්නේ මේකට. මේක ප්ලාස්ටික් පෙට්ටිය. හරි? චුට්ටක් පෙන්නමුද ඒක? පෙන්නන්න. හරි මම පෙන්නන්න පොඩ්ඩක්. පොඩින්. ගන්න. හරි මේ පෙන්නන්න කොහොමද? ඈ? පෙට්ටිය තියනද? අපරාධ නැති. කමන්න දැන් ඉතින් ගලවපු මේනු. අපරාධ නැති. කමන්න දැන් ඉතින් ගලවපු මේනු. අපි ගලපෙකුත් තියෙනවා. දැන් මට පස්සේ කිව්වේ. කොහොමද? මෙදී මේ තමයි වෙට්ටිය. D box එකේ back cover එක මේ තියෙන්නේ. හරි එතකොට මේ තියෙන ඇලුමිනියම් පටියක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ පුවරුව. හරිද? එතකොට දැන් මම ඇදලා තියෙන්නේ මේක මේ ධාරයත් මේ back cover එකත්. ප්ලාස්ටික් මේක. ඊට අමතරව ඔයාලට පේනවද මේ මල්ලි ස්ක්‍රූප් එන දාලා තියෙන මේ පොඩ zoom කරන්න බෑද මේ අනේ පොඩ පේන්නේ අමාරුද මේ හරි මේ එන දාලා තියෙන්නේ මේ එන දාලා තියෙන්නේ මේ තඹ මේක තඹ පටියක් මේ තඹ පටියක් තියෙන්නේ මේ එන බුරුල් කරලා ඕනම එකකට අපිට හයි කරන්න පුළුවන් චුටි කේබල් නැද්ද අපි ගාව රයිට් මේ වගේ එකක් වුණත් දැන් මේ ෆෝන් ෆ්ලෑෂ් එක නියමයි ගන්න ඕන ඇති මේ වගේ එකක් වුණත් මේ දැන් මේ ඇනේ බුරුල් කරලා මම නිකමට දැන් මේ පෙන්නන්න මට පෙන්නන්න ඕනේද මම කියලා දෙන්නම් පුතේ දැන් මට ආයෙ මෙතෙන් එන්න අමාරු නේ එකයි ඕනම එකක් මේකට හයි කරන්න පුළුවන් මෙහෙම හයි කරලා මේක ඇනේ තද කරන්න පුළුවන් හරි එතකොට මේ තියෙන්නේ තඹ වලින් දැන් මේකේ නම් එතකොට ස්ක්‍රූප් වෙන හතරක් තියෙනවා මේ පැත්තට මේ හතරක් තියෙනවා මේ පැත්තට තියෙනවා මේ අනිත් පැත්තෙන් තියෙනවා නෑ මං හිතන්නේ මේ ඒ වගේම තඹ පටියක් තියෙන තඹ ඇන දාලා තියෙන තඹ පටියක් තියෙන රයිට් මේ දෙක එතකොට මම දැන් ඔය පෙන්නේ මේ පටි දෙක මොනවද කියලා කියලා දෙන්න එපා එතකොට මම ඔක්කොම කියලා දෙන්න මේ තමා සාමාන්‍ය D box එක සම්පූර්ණ පේන්නේ නැහැ හරිද පුතේ එහෙනම් ඔන්න මේ තියෙන්නේ ප්ලාස්ටික් ආවරණයක් ඒ ප්ලාස්ටික් ආවරණයට හයි කරලා තියෙන්නේ මේ තියෙන්නේ ඇලුමිනියම් පටියක් රයිට් ඇලුමිනියම් පටියක් තියෙන්නේ මේ තියෙන්නේ තඹ කියන්නේ ඉතාමත්ම හොඳ විද්‍යුත් සන්නායක ද්‍රව්‍යයක්නේ එතකොට මේ තඹ මේ පටියට ස්ක්‍රූප් ඇන හයි කරලා තියෙනවා ඒ ඇන බුරුල් කරලා මේක ඇතුළට වයර් එකක් කොහම හයි කරන්න පුළුවන්. ඒ හයි කරලා මේක ඇනේ තද කරන්න පුළුවන්. මෙන්න මේ තඹ පටි දෙකෙන් එක තඹ පටියකට අපි earth bar එක කියලා කියනවා.
right earth wire high කරන bar එක එකකට earth wire high කරනවා අනෙක් පඩියට high කරනවා මොනවද neutral wire තොර මේ අපි සරලව කියනවා නම් earth bar එකයි neutral bar එකයි කියලා db එකේ earth bar එකයි neutral bar එකයි කියලා කියන්නේ මෙන්න මේ bar දෙක තමයි earth bar එකයි neutral bar එකයි කියලා කියන්නේ පුතේ ඔය electrical wiring db එකේ තියෙන මෙන්න මේ තඹ වලින් තියෙන bar දෙක පැහැදිලි right අපි නම් ආපහු උඩට යන්න right උඩට යන්න පුතේ උඩට දෙන්න හරි හරිනේ දැන් අපි දැක්කනේ මගේ අතේ තියෙන දැන් මට තව එකක් ගෙනත් දුන්නා මේ තියෙන okay පුතේ මෙන්න තියෙනවා අපි අර දැක්කේ තඹ වලින් තඹ පටිය තඹ බාර් එකක් ඒ තඹ බාර් එකට හයි කරලා තිබ්බ මොනවද පුතේ මෙන්න මේ ස්ක්‍රූප්පු ඇන මල් ස්ක්‍රූප්පු ඇන මේක හයි කරලා තිබ්බේ මල් ස්ක්‍රූප්පු ඇන තාම මෙතනක් තිබ්බ තඹ බාර් එකක් පුතේ අර හරි මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ තඹ තඹ දණ්ඩක් තියෙනවා ඒ තඹ දණ්ඩෙත් තියෙනවා පුතේ ස්ක්‍රූප් වෙන මේ ඕනෑම ස්ක්‍රූප් වෙනයක් බුරු කරන්න පුළුවන් බුරු කරනකොට මේ පැත්තෙන් පිටුපසින් රයිට් පිටුපසින් මම ළඟට අවිලා ඔයාලා කැමරාවට පෙන්නන්නම් මේ තියෙන්නේ මෙන්න මේ පුතේ zoom කරොත් මේ තියෙන්නේ මේ අනේ බුරු කරපුවාම අනිත් පැත්තෙනුත් පෙන්නන්න මේ තියෙන්නේ මේ අනේ බුරු කර මේ අනේ බුරු කර මේක අනේ බුරු කර තියෙන්නේ මේ තියෙන්නේ මේ අනේ බුරු කරපුවාම මෙන්න මෙතන හිල පේනවද බලන්න වයර් එක හයි ගන්න පුළුවන් හිල හොඳට බලන්න ඕක දිහා පේනවද පුතේ මේ ඇන බුරුල් කරපුවාම මෙතන හිල එනවා ඒ හිලට මොකක්ද හයි ගන්න පුළුවන් ඕනම වයර් එකක් දාලා මේ උඩින් මේක තද කරන්න පුළුවන් මෙහෙම ඔය අන්න එතකොට හිර වෙනවා හොඳට වයර් එකක් හොඳට මේකට ස්ථාවර හොඳට හිර කරන්න පුළුවන් පැහැදිලි right එතකොට ඒ වගේ තඹ බාර් දෙකක් තියෙනවා අපි එක බාර් එකක් අපි නම් කරගන්නේ දැන් ඔන්න ළමයි හොඳට ඕක පටල ගන්න තැනක් තමයි වයරින් කරාට වයරින් කරන පුද්ගලයා නැත්නම් වයරින් ඉංජිනේරුවා නේද ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර් තීරණය කරන්නේ මේක earth barද neutral barද කියලා නැත්නම් අපේ ගෙදර වයරින් කරන පුද්ගලයා තමයි මේක තීරණය කරන්නේ earth barද neutral barද කියලා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට neutral bar එකට මෙන්න මේ ස්ක්‍රූප් වෙන වැඩි ප්‍රමාණයක් තියෙන තඹ දණ්ඩ තෝරගන්නවා මොකද උපපරිපත ගොඩ තඹ දණ්ඩ තෝරගන්නවා මොකද උපපරිපත ගොඩක් සෙට් වෙනවා නම් රයිට් මම දැන් මේ කියන එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් රයිට් එහෙම අවුලක් ගන්න එපා පුතාලා උපපරිපත ගොඩක් තියෙනවා නම් ඒකට අදාළව අපි MCB ගොඩාක් ගහනවා ඒ හැම MCB එකකින්ම ගන්න ලයිව් වයර් එකකට නියුට්‍රල් එකක් ගන්න ඕනේ ඒ නිසා ගොඩාක් නියුට්‍රල් වයර් හයි කරන්න පුළුවන් වෙන තඹ දණ්ඩ ගන්න ඕනේ ඒ නිසා ගොඩක් වෙලාවට මේ ස්ක්‍රූප් වෙන ගොඩක් තියෙන දණ්ඩ තෝරගන්නවා නියුට්‍රල් එක සඳහා. ඔන්න වගේ ද පොඩ්ඩක් දැනගන්න. එහෙනම් මේක නියුට්‍රල් බාර් එකට කියලා අපි කියමු. මේක එහෙනම් මොකද්ද? earth බාර් එක කියලා කියමු. පෑදීද පෙට්ටිය? මේක. හරිනේ? ඔච්චරයි ඒකේ තියෙන්නේ. ඒතර ඔයාට විභාගෙට හම්බෙන්නේ පුතේ අර අපි තිබ්බා වගේ මෙන්න මෙහෙම පෙට්ටියක් හම්බෙන්නේ.
මේ වගේ පෙට්ටියක්. right ඔයාට මේ PN ඇරියොත් මෙතන පේනවා. ඔයාට මේ PN හැම ගලවන්න පුළුවන් ඒ. එහෙනම් ගලවන්න පුළුවන් ඒ PN. හරි? පැහැදිලි? right. දැන් මේකට මොනවද පුතේ හයි කරන්නේ? දැන් මේකට මොනවද හයි කරන්නේ? මේකට හයි කරන්න ඕන මේන් ස්විච් හයි කරනවා. ගෙදර අපේ මේන් ස්විච් එකක් තියෙනවනේ. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ට්‍රිප් ස්විච් එකක් තියෙනවා. ට්‍රිප් ස්විච් එක කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරික නාමයේ ට්‍රිප් ස්විච් උනාට බහුල භාවිතා කරන්න සහ අපේ ඉංජිනේරු විද්‍යාවේදී අපි ගන්නෙ මොකද්ද? RCCB එක. ශේෂ ධාරා පරිපත බිඳනය. ඊට පස්සේ මොනවද පුතේ තියෙන්නේ? MCB තියෙනවා. MCB තියෙනවා. right. ඔන්න RCCB sorry isolator එක නැත්තම් පුතේ මාත් එක්ක මැදගමු දරුවෝ මේන් ස්විච් එක මේ තියෙන්නේ මෙන්න මේ මේන් ස්විච් එක පිටිපස්සේ ලොක් එකක් තියෙනවා මේ මේන් ස්විච් එකේ මම එක පෙන්නන්නම් දැන් මට ආපහු පල්ලෙහාට බහින්න බෑ මෙතන තියෙනවා ලොක් එකක් ඒ ලොක් එක පල්ලෙහාට ඇදලා මේකට තියලා ලොක් එක හිර කරන්න පුළුවන් එතකොට මේ ඇලුමිනියම් දන් බාර් එකටනේ මේ බාර් එකට හයි කරන්න පුළුවන් පුතේ මේන් ස්විච් එක. ඊට පස්සේ හයි කරනවා පුතේ එකට RCCB එක. ශේෂ ධාරා පරිපත බිඳිනේ. හයි කරනවා. RCCB එක. එතකොට අපි දන්නවා RCCB එකේ පළලයි ඔය අයිසොලේටර් එකේ පළලයි ගොඩක් වෙලාවට එක සමානයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බාහිරින් ගත්තාම මේ දෙක පැහැදිලිවම හඳුන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. මොකක්ද ඒ ක්‍රමය? මේන් ස්විච් එක නැත්තම් පුතේ වෙන්කරණේ තියෙන්නේ මෙතන ස්විච් එක. ඒක ස්විච් එක තියෙනවා. ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි දෙකම හයි කරනවා පුතේ මේන් ස්විච් එකට. ලයිව් වයර් එකයි නියුට්‍රල් එකයි දෙකම හයි කරනවා මේන් ස්විච් එකට. ඒ නිසා ලයිව් වයර් එක හයි කරන්නයි නියුට්‍රල් එක හයි කරන්නයි. මෙන්න මෙතන ඇන දාලා තිනවා දෙකක්. මේන් ස්විච් එක උඩින් ඇන දෙකක් තියෙනවා. ප්‍රැක්ටිකල් නෙමෙයි. ඒ වගේම මේන් ස්විච් එක යටිනුත් තියෙනවා පුතේ ඇන දෙකක්. මෙහෙම. උඩින් ඇන දෙකයි යටින් ඇන දෙකයි. මොකේද මේ? මේන් ස්විච් එක. අයිසොලේටර් එක අපේ ගෙදර තියෙන්නේ. ඊට පස්සේ පුතේ මේන් ස්විච් එකට පස්සේ තියෙනවා මොකද්ද? ට්‍රිප් ස්විච් එක. ශේෂ ධාරා පරිපත බිඳිනය. ශේෂ ධාරා පරිපත බිඳිනේ ස්විච් එක චුට්ටක් පොඩි. මේන් ස්විච් එක තරම් ලොකු නෑ. අර ව්‍යවහාරිකව තියෙන්නේ අපි බහුලව තියෙන විදිහ. ඊට අමතරව තියෙනවා T අකුර ගහපු චූටි ස්විච් එකක්. T අකුර ගහපු චූටි ස්විච් එකක් තියෙනවා. අපි ඒකට කියන මොකක් කියලාද? ටෙස්ට් බටන් එක. ටෙස්ට් බටන් එක. ටෙස්ට් බටන් එක තියෙන්නේ ට්‍රිප් ස්විච් එකේ විතරයි. අපි දන්නවනේ කාන්දු ධාරාවකින් විද්‍යුත් පරිපතයක් ආරක්ෂා කරගන්න තමයි ශේෂ ධාරා පරිපත බිඳිනේ දාන්නේ. මොකටද පුතේ? කාන්දු ධාරාවකින් විද්‍යුත් පරිපතයක් ආරක්ෂා කරගන්න තමයි ශේෂ ධාරා පරිපත බිඳිනේ දාන්නේ. මේන් ස්විච් එකක් දාන්නේ ප්‍රධාන වශයෙන්ම නිවසෙහි විදුලි නඩත්තු කටයුත්තක් සිදු කරනකොට ගෙදරට ලැබෙන සැපයුම සම්පූර්ණයෙන්ම විසන්ධි කරගන්න තමයි අයිසොලේටර් එක දාන්නේ. ඒ කියන්නේ ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි දෙකම කට් ඔෆ් කරන්න පුළුවන්. විසන්ධි කරන්න පුළුවන්. මේ ට්‍රිප් ස්විච් එකෙත් පුතේ වයර් දෙකම හයි කරන්න මෙන්න මෙහෙම ස්ක්‍රූ ඇන දෙකක් තියලා තියෙනවා. ඔය ස්ක්‍රූ ඇන දෙකක් තියලා තියෙනවා. එතකොට ට්‍රිප් ස්විච් එකටත් පුතේ මොන වයර් දෙකම හයි වෙනවද? ට්‍රිප් ස්විච් එකටත් ලයිව් වයර් එකත් හයි වෙනවා නියුට්‍රල් වයර් එකත් හයි වෙනවා. ට්‍රිප් ස්විච් එකට ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි දෙකම හයි වෙනවා. මේන් ස්විච් එකටත් මොනවද හයි වෙන්නේ? ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම හයි වෙනවා. දැන් ඔයාලා මේ පාඩම යන අතරතුර ඕනනම් ඔයාලා ඉන්නේ දුරකථනය වෙන්න පුළුවන්. අරන් ගිහලා ඔයාලා ගෙදර තියෙන DB එක අරලා පොඩ්ඩක් බලන්න මේක. නිකන්. කරන්ට් එක වදින්නේ නැහැ. පියනරිය කියලා. හරි?
ඊට පස්සේ මේ ට්‍රිප් ස්විච් එකට පස්සේ තියෙනවා පුතේ මෙච්චර පළල නැහැ. ට්‍රිප් ස්විච් එක තරම්වත් මේන් ස්විච් එක තරම්වත් පළල නැහැ. හැබැයි උස නම් මේකට හා සමානයි. එකම උසක් තියෙන්නේ. තියෙනවා මෙන්න මෙහෙම උපාංගයක්. ඒකේ තියෙන්නේ මැද තියෙනවා ස්විච් එකක් කොහොම තියෙනවා. හරි? වයර් එකයි ඒකට හයි කරන්න පුළුවන්. වයර් එකයි හයි කරන්න පුළුවන්. උඩිනුයි යටිනුයි ස්ක්‍රූප් යන දෙකක් තියෙනවා පිහිටවලා හයි කරන්න පුළුවන්. හරි? මෙන්න මේවට අපි නමක් කියනවා පුතේ මොනවා කියලාද? සිඟිති පරිපත බින්දින කියලා. මිනියේචර් සර්කිට් බ්‍රේකර්. මිනියේචර් සර්කිට් බ්‍රේකර්. මිනියේචර් සර්කිට් බ්‍රේකර්. සිඟිති පරිපත බින්දින. හැබැයි ගෙදර මේන් ස්විච් එකක් තිබ්බට ට්‍රිප් ස්විච් එකක් තිබ්බට MCB එකක් නෙමේ තියෙන්නේ. MCB මොකද වෙන්නේ? MCB සාමාන්‍යයෙන් 2ක් 3ක් 4ක් 5ක් 6ක් වෙන්න පුළුවන්. ඒකට හේතුව පුතේ අපේ ගෙදර උපපරිපත ගොඩක් තියෙනවා. ගෙදරට එන ධාරාව අපි බෙදලා දෙනවා. කුස්සියටයි නාන කාමරේටයි වෙනම ලයින් එකක්. සාලෙටයි ස්තෝප්පුවටයි වෙනම ලයින් එකක්. නිදන කාමර දෙකකට වෙනම ලයින් එකක්. ගේ වටේ ලයිට් සෙට් එකට වෙනම ලයින් එකක්. අන්න ඒ විදිහට ගෙදෙට්ට එන ඇම්පියර් 30 අපි උපපරිපත ගණනාවකට බෙදලා දෙනවා. ඒ විදිහට උපපරිපත වලට බෙදනකොට කරන්ට් එක දෙනකොට උපපරිපත වලට බෙදලා දෙනකොට ඒ උපපරිපත වල තියෙන විදුලි රැහැන් ආරක්ෂා කරගන්න නේ. උපපරිපත වල තියෙන විදුලි රැහැන් ගිනිගෙන අපේ ගෙදර ගින්නක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා උපපරිපත ආරක්ෂා කරගන්න ඒ උපපරිපත වල වයර් ආරක්ෂා කරගන්න අපි යොදනවා මොනවද? MCB. සාමාන්‍ය විභාගයට වලට MCB දෙකක් හෝ තුනක් තියෙන DB එකක් හම්බෙයි. මමත් ඒ නිසා MCB 3ක් ගන්නවා. මෙන්න තවත් MCB එකක්. මිනියේචර් සර්කිට් බ්‍රේකර් එකක්. හරි? ස්විච් එක. මේකේ තව දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රැක්ටිකල් වලට ගියපු ළමයිගෙන් වාචිකව අහපු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අන්නේ වාචිකව අහන ප්‍රශ්නට උත්තර දෙන්න මට මේ DB එක ටිකක් සැරට උගන්වන්න වෙනවා. නැත්තම් වැඩේ දෙල් වෙනවා. හරි? මෙන්න පුතේ තව MCB එකක්. හරි? ඉතින් මම දැන් එතකොට MCB 3ක් ගත්තේ. මෙන්න මේ හැම MCB එකේම පුතේ ඒ MCB එක හරහා ගලන්න පුළුවන් උපරිම ධාරාව ගහලා තියෙනවා. C10 කියලා ගහලා ඇති. C6 කියලා ගහලා ඇති. C16 කියලා ගහලා ඇති. ඒ විවිධ විශාලත්වයෙන් යුතු MCB ගන්නවා. මට චුට්ටක් ඔන්න ඔතන දෙයක් කියලා දෙන්න ඕන. මේ C කියන්නේ මොකද්ද? කරන්ට් කියන එක. කරන්ට් 10 කියලා තිබ්බොත් මොකද්ද? ඇම්පියර් 10ක් තමයි මේ MCB එක තුලින් ගලන්න පුළුවන් උපරිම ධාරාව. ඊට වඩා වැඩි ධාරාවක් මේ MCB එක හරහා ගියොත් මේ MCB එක මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම විසන්දිනවා. C6යි කියලා ගහලා තියෙන්නේ මොකද්ද පුතේ? C6යි කියලා ගහලා තියෙන්නේ මේ MCB එකේ කරන්ට් එක ඇම්පියර් 6යි. ඊට වඩා වැඩි ධාරාවක් මේ MCB එක තුලින් ගියොත් MCB එක මොකද වෙන්නේ? විසන්දිනවා. ඔටෝ ටක් ගාලා ඕෆ් වෙනවා. මේ කියලා තියෙන C16. මොකද C16 කියන එක අදහස? C16 කියන එකේ අදහස තමා පුතේ ඇම්පියර් 16ක වගේ විද්‍යුත් ධාරාවක් තමයි මේ MCB එක තුලින් යන්න පුළුවන්. ඊට වඩා වැඩි ධාරාවක් ගියොත් MCB එක මොකද වෙන්නේ? ඔටෝමැටිකලි කට් ඔෆ් වෙනවා. ටක් ගාලා ඕෆ් වෙන සද්දයකට එක්ක. අන්න ඒක තමයි පුතේ MCB එකෙන් කියවෙන්නේ. එතකොට අපි පරිපත නිර්මාණය කරනකොට ඒ පරිපතයේ තියෙන වයර් වල ගලන්න පුළුවන් ධාරාවට අනුව සුදුසු MCB එක තෝරගන්න ඕන. හරිද? ඒක පරිපත නිර්මාණය දැනගන්න ඕන. එහෙනම් මේ තමයි පුතේ DB එක. ඒතර ඔයාලට මෙන්න මේ විදිහට DB එකට අදාළ උපාංග ටික වෙනම තියලා දෙයි. ඔයාට එතකොට වෙනම මේන් ස්විච් එක හයි කරලා, ට්‍රිප් ස්විච් එක හයි කරලා,
MCB 3ක් හරි 2ක් හරි තියෙනවා හයි කරලා වයර් ටික සම්බන්ධ කරන්න වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඇතැම් අවුරුදු වල එහෙම නොවුණා. මේවා ඔක්කොම හයි කරලා තියෙනවා වයර් ටික දීලා තියෙනවා වයර් ටික හයි කරගෙන යන්න කියනවා. හරි. අපිට මොකක් දුන්නත් කරන්න පුළුවන් වෙන තමයි මම උගන්වන්නේ. එහෙනම් මේ තමයි පුතේ ප්‍රධාන වශයෙන්ම DB එකේ උපාංග ටික තියෙන විදිහ. දැන් කොහොමද මේක වයරින් කරන්නේ? හරිද? ඒක තමයි කියලා දෙන්නේ. හරි. රූප සටහන කියලා තියෙනවනේ. ඒ රූප සටහන කියන එක මාතෘකාව යටතේ මේ රූප සටහන ඇඳ ගන්නකො පොඩ්ඩක්. මම විනාඩියක් දෙනවා හැමෝටම. ඇඳ ගන්න මේ රූප සටහන. හරි. රයිට්. ඇඳ ගන්න පුතේ. රයිට්. හරි. හරිද පුතේ? රයිට්. මේ රූප සටහන ඇඳලා ඉවර වෙලා ඔයාලා ගන්න දැන් මේක ඇන්දේ සාමාන්‍ය මොකක් හරි පෑන්නක් ඇදනේ. අනිවාර්යයෙන්ම රතු පෑනක් ඕන. හරිද? රතු පෑනකුයි නියුට්‍රල් එකට නිල් පෑනක් ගමු. දැන් ඔයාලා මේක නිල් පෑනකින් ඇඳලා නම් කළු පෑනක් ගන්න නියුට්‍රල් එක වෙනකොට. සාමාන්‍යයෙන් පුතේ ලයිව් වයර් එකේ වර්ණය මොකද්ද? දුමුරු වර්ණය. නියුට්‍රල් එකේ වර්ණය මොකද්ද? නිල් වර්ණය. එර්ත් එකේ වර්ණය මොකද්ද? කහ පටියක් සහිත කොළ. නේ? කහ පටියක් සහිත කොළ තමයි එර්ත් වයර් එකට ගන්නෙ. හරි මම එතකොට අද ඒ ටික විවිධාකාරයෙන් ගන්නවා. හරි. ඔන්න අපේ ගේ ඇතුළට එන මම ගන්නවා නිල් පෑනයි රතු පෑනයි මම නම් ගන්නෙ. අපේ ගේ ඇතුළට එන ලයිව් වයර් එක මේ තියෙන්නේ. අපේ ගේ ඇතුළට එන නියුට්‍රල් වයර් එක තමයි මේ තියෙන්නේ. හරිද? මොකද්ද පුතේ? අපේ ගේ ඇතුළට එන ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි දෙක තමයි මේ තියෙන්නේ. දැන් මේ වයර් දෙක අරන් කොහොමද අපි මේ උපාංග ටික එකකට එකක් සම්බන්ධ කරන්නේ? හරිද? මෙන්න මෙහෙමයි පුතේ. දැන් තියෙනවනේ පුතේ ඔන්න අනේ දරුවෝ හොඳට අහගනින්නලා මම මේ ප්‍රැක්ටිකල් කරන්නේ විවිධාකාරයේ අවනම්බු එක එක දේවල් විඳිමින් එකිනෙකා එක එක ප්‍රකාශයන් කරනවා නේද? එක එක ප්‍රැක්ටිකල් චූටි මොකක් හරි දෝෂයක් තිබ්බත් ඒ ගැන සෑහෙන්න විවේචනය කරනවා. නමුත් මට පුළුවන් උපරිමයේ මන් දන්න දේ මන් දන්න විදිහට උපරිමයෙන් මම කියලා දෙනවා. ඉගෙන ගන්න. රයිට්. මම කිසිම වෙලාවක 20 දැම් ඇත්තටම දෙයා 20නේ දැම්මේ. උඹලගේ ප්‍රැක්ටිකල් වෙනුවෙන් මේ කරන්න පුළුවන් උපරිම දේ කැපකිරීම තමයි මමත් කරන්නේ. ඉඳ ඉගෙන ගනින් පුතේ. රයිට්. මමත් ලොකු දෙයක් ඉදි මමත් මේ ඔලුවට අරන් කරන්නේ. රිස්ක් එකක් එක අතකින් කිව්වොත්. චූටි දෙයක් වුණත් ඒකේ වැරදි තමයි කියන්නේ හොඳ දෙයට වඩා. හරි? උඹට වරදක් වෙන්න දෙන්නේ නැහැ කොහොම හරි උගන්වනවා පුතේ. දරුවනේ මේ තියෙන්නේ මේන් ස්විච් එකනේ. මේ මේන් ස්විච් එකට මේ ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි හයි කරන්න ඕන. මම ඔයාලගෙන් අහනවා අපේ ගේ ඇතුළට එන ඒ කියන්නේ විදුලි මීටරයෙන් එන ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි කිලෝවොට් පැය මීටරයෙන් එන නේද? කිලෝවොට් පැය මීටරයෙන් එන ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි රයිට්. ඊට පස්සේ කිලෝවොට් පැය මීටරෙන් පස්සේ අපේ ගෙදර සේවා විලායකය නැත්තම් සේවා විලායකයේ මුලට දාලා මම තියලා උගන්ලා ඇති
පස්සේ තමයි දැන් තියෙන නවීන ක්‍රමයේ වගේ සේවා විලායකෙන් පස්සේ එන ලයිව් වයර් එකයි මෙන්න මේකෙන් එන කිලෝවොට් පැය මීටරෙන් එන නියුට්‍රල් එකයි මෙන්න මේ මේන් ස්විච් එකට හයි කරන්න ඕන. මේක ගොඩාක් ළමයි දන්නේ නැහැ. පුතේ මේ ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි මේන් ස්විච් එකේ හයි කරන්නේ උඩින්ද මේ මේන් ස්විච් එකට හයි කරන්නේ උඩින්ද යටින්ද? ඈ පුතේ දැන් ඔයාලා ගෙදර එක බැලුවොත් ඔයාලා මොන හරි දෙයක් බලලා කියයි එකිනෙකා කියයි. මේ ගෙදර ඇතුළට එන ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි මේන් ස්විච් එකට දෙන්න එපා පුතේ. මං අහන්නේ මේන් ස්විච් එකට සප්ලයි එක දෙන්නේ උඩින්ද යටින්ද? දරුවනේ මේන් ස්විච් එකට සප්ලයි එක උඩින් දුන්නත් යටින් දුන්නත් ගැටලුවක් නැහැ. හේතුව තමයි එයා ද්විධ්‍රව තනිමං වහරුවා. කරන්ට් එක ගමන් කරන එක එයා කරන්නේ විසන්ධිකරණ ක්‍රියාවලිය. ඒ නිසා මේකේ ඉහළින් හෝ පහළ කියන කුමන පැත්තෙන් කරන්ට් එක දුන්නත් ගැටලුවක් නැහැ. ඒක විවිධ වයරින් කරන විවිධ කාර්මික ශිල්පීන් නේද විදුලි ශිල්පීන් විවිධාකාර ක්‍රම යොදාගෙන ඇති. එහෙනම් ඔයා ඔන්න මතක තියාගන්න. ඔයා ප්‍රැක්ටිකල් කරනකොට එතන ඉන්නේ ඉන්ස්ට්‍රක්ටර් නේද? ඔයාගෙන් අහයි. පුතේ ගෙදරට එන ලයිව් වයර් එක නියුට්‍රල් වයර් එක ඇයි ඔයා උඩට දුන්නේ? ඇයි ඕක යටින් දෙන්න බැයිද? අන්න ඒලාට ඔයා මතක තියාගන්න. නැහැ කිසිදු ගැටලුවක් නැහැ. අපිට ඕන තැනකින් සප්ලයි එක දීමේ හැකියාව තියෙනවා කියලා කියන්න. බය නැතුව කියන්න පුළුවන් වෙන්නේ. මම ඒ නිසා පුතේ මේකට සප්ලයි එක දෙන්නම් කොහෙන්ද? මම උඩින් දෙන්නම්. මෙන්න ලයිව් වයර් එක මෙන්න නියුට්‍රල් වයර් එක. ඒතර ඔන්න පළවෙනි ගැටලුවට විසඳුමක් ලැබුණානේ. පළවෙනි ගැටලුවට විසඳුමක් ලැබුණා. මොකද්ද? මේන් ස්විච් එකේ සප්ලයි එක උඩින් දුන්නත් එකයි යටින් දුන්නත් එකයි. ඊට පස්සේ මම කොහෙන්ද දැන් දෙන්නේ යන්නේ? මම දෙනවා මේකට උඩින්. සප්ලයි එක මම උඩින් දෙනවා. ඊට පස්සේ ඊළඟ ගැටලුව මේන් ස්විච් එකේ ලයිව් වයර් එක හයි කරන්නේ වම් අත පැත්තටද දකුණු අත පැත්තටද? ඔක පට්ට ප්‍රශ්නයන්නේ. ඇත්තටම IEE රෙගියුලේෂන් එක. ඉන්ටර්නැෂනල් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් නේ රෙගියුලේෂන් කියලා කිව්වේ අන්තර්ජාතික විදුලි ඉංජිනේරුවන්ගේ නීතිමාලාවේ පවතිනා වූ නීතියක්. IEE එක. IEE එකේ කියනවා පැහැදිලිවම පුතේ මොකද්ද? විදුලි උපකරණයකට සජීවී සන්නායකයක් සම්බන්ධ කරන්නේ නම් එම සජීවී සන්නායකයේ සඳහන් කළ යුතු ස්ථානය සඳහන් කර නොමැතිනම් ලයිව් වයර් එක සඳහන් කරන ස්ථානය ගහලා නැත්නම් අනිවාර්යයෙන්ම ලයිව් වයර් එක හයි කරන කොහෙටද? අනිවාර්යයෙන්ම ලයිව් එක හයි කරපන් දකුණු අත පැත්තට. ඒක නීතියක්. ඒක උඹට ඕන විදිහට කරන්න බෑ. එහෙනම් පුතේ උඹ බලපන් මේ මේන් ස්විච් එකේ ලයිව් එකයි නියුට්‍රල් එකයි හයි කරන්න තැන ගහලා තියෙනවද කියලා. ගහලා තියෙනවා නම් ආය හයි කරන්න ඇච්චර අවුලක් නැහැනේ. ගහපු එකේ හයි කරන එක ලොකු කේස් එකක් නෙමෙයි. හැබැයි ගහලා නැත්තම් හයි කරන එක පොඩි කේස් එකක් තියෙනවා. ගහලා නැත්තම් හයි කරනකොට මොකද්ද උඹ තේරුම් ගන්න ඕන? අනිවාර්යයෙන්ම ලයිව් වයර් එක ගහයි කරන්න කොහෙද? දකුණු අත පැත්තට. දැන් මේකේ ගහලා තියෙන්නේ. ඕන්න නියුට්‍රල් මෙන්න අවුලකුත් නැමේ. හරි නීතියටම ගහලා තියෙනවා. එහෙනම් අන්න ලයිව් වයර් එක නියුට්‍රල් වයර් එක මේකට දෙන්න. හරිද වැඩි? ඊට පස්සේ දැන් ඔන්න මේන් ස්විච් එකට සප්ලයි එක දුන්නා. සප්ලයි එක දුන්නා. දැන් මොකද වෙන්නේ? මේන් ස්විච් එකෙන් සප්ලයි දුන්න කරන්ට් එක අරගෙන කොහෙද දෙන්න ඕන? ට්‍රිප් ස්විච් එකට දෙන්න ඕන. ඔන්න ගත්තා. ලයිව් එක දුන්නේ මේ පැත්තෙන් නම් මෙතනින්ම තමයි ලයිව් එකත් ගන්නෙ. රයිට්. නියුට්‍රල් එක දුන්නා නම් මෙතනින් ඔන්න නියුට්‍රල් එක මෙතනින් ගත්තා. හරිද පුතේ? දැන් ප්‍රශ්නය ට්‍රිප් ස්විච් එකට කරන්ට් එක දෙන්නේ කොහෙන්ද? ඒක චුට්ටක් හිතන්න ඕන. මේන් ස්විච් එකට කරන්ට් එක දෙන්න පුළුවන් කොහෙන්ද? උඩින් දෙන්නත් පුළුවන් යටින් දෙන්නත් පුළුවන්. ඊළඟට ට්‍රිප් කියන්න එපා. අතන හොඳම නෑ නේද? RCCB එක. රෙසිඩුවල් කරන්ට් සර්කිට් බ්‍රේකර් නැත්නම් ශේෂ ධාරා පරිපථ බිඳිනය. ශේෂ ධාරා පරිපථ බිඳිනයට කරන්ට් එක දෙන්නේ උඩින්ද යටින්ද? ඈ උඩින්ද යටින්ද? පුතේ ශේෂ ධාරා පරිපථ බිඳිනයට කරන්ට් එක දෙන්න ඕනේ
කොහෙන්ද? උඩින් දුන්නත් එකයි යටින් දුන්නත් එකයි. ඒ විදුලි උපකරණයත් කිසිදු ගැටලුවක් නැහැ. ඇයි ඒ? අපි ක්‍රියාකාරීත්වයෙන්ම දන්නවා අභ්‍යන්තරයේ තියෙන මොකද්ද? මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති කරන කොයිල් දෙකක් තියෙන්නේ. ඒ කොයිල් දෙකේ කොහෙන් කරන්ට් එක ගියත් කරන්ට් එකේ වෙනසක් ආවොත් තමයි ශේෂ ධාරා පරිපථ බින්දනේ විසන්ධි වෙන්නේ. හැබැයි ගොඩාක් වෙලාවට අපේ ගෙවල් වයරින් කරනකොට අපේ වයරින් කරන බාසුන්න හෙලා කරනවා මොකද්ද? ට්‍රිප් ස්විච් එකේත් කරන්ට් එක දෙන්නේ උඩින්මයි. හැබැයි ගැටලුවක් නැහැ. ඔයා මතක තියාගන්න. ඒක ඔයාගේ විභාග පරීක්ෂකවරයා එතන ඉන්න කෙනා ඇහුවොත් කිසිදු ගැටලුවක් නැහැ. කොහෙන් සප්ලයි එක දුන්නත් ට්‍රිප් එක වැඩ කරනවා. දරුවනේ ඔන්න එහෙනම් මම දැන් මේ ට්‍රිප් එකට කරන්ට් එක දෙනකොට මම කරන්ට් එක දෙන්නේ යටින්. මොකද මට ලේසි. මම යටින් අරන් දෙන්න මේ මම මෙතනින් අරන් මෙතෙන්ට ගහනවා. ගොඩක් කට්ටිය එහෙම නෙමෙයි කරන්නේ. මෙතනින් අරගෙන ලයිව් වයර් එක මේක හරහා ඇතුලෙන් යවනවා මෙහෙම. මෙහෙම ඇතුලෙන් යවලා මෙහෙම යවලා මෙහෙම අරන් මෙතෙන්ට ගහනවා. යටින් මේකනේ මේකට හයි කරනවනේ මේන් ස්විච් එකයි ට්‍රිප් ස්විච් එකයි මේන් ස්විච් එකට කරන්ට් එක දීලා යටින් අරන් මේක ඇතුලෙන් මේ පිටිපස්සේ මේක පිටිපස්සේ මෙහින් අරගෙන ආයෙත් ට්‍රිප් එකට ගහනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. කරාගල වරදකුත් නැහැ. ඒ වාට එහෙම කරන්න ඕන නම් එහෙම පුළුවන් කරන්න. හරිද? එහෙම කරනවා. නමුත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ට්‍රිප් එකට සාමාන්‍යයෙන් ස්ථානයේ කොතන සප්ලයි එක දුන්නත් වැඩ කරනවා. ඉතින් ඇතැම් මේ වගේ තියෙන්න පුළුවන් ඉහළින්ම සප්ලයි එක දෙන්න කියලා ගහලා දෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම කරන්න ඒක අදාළ විදිහට. නැතුව සාමාන්‍යයෙන් එහෙම නෑ ව්‍යවහාරය. වෙන්න මම මෙතනින් අරන් දෙනවා. මේකෙත් ලයිව් එක දෙන්නේ කොහෙටද? දකුණු අත පැත්තටම තමයි. ගහලා නැත්තම් දකුණට දෙන්නේ. ගහලා තියෙනවා නම් ඒ ගහලා තියෙන පැත්තට දෙන්නේ. රයිට් ඔය තියෙන්නේ. මම වයර් ෂෝට් එක කියලා උඩින් නිකන් අදින්නම් පැහැදිලි වෙන්න ඕනින්ද? ඔන්න තියෙනවා. අන්න එහෙනම් කොහෙටද දුන්නේ සප්ලයි එක? මේන් ස්විච් එකට දුන්නා, ට්‍රිප් ස්විච් එකට දුන්නා. දැන් මොකද වෙන්නේ? ට්‍රිප් ස්විච් එකෙන් එහෙනම් කරන්ට් එක ගන්නවා. ලයිව් නියුට්‍රල්. රයිට්. ඔන්න ගත්තා. මොකද්ද? ඔන්න ගත්තා මොකද්ද? නියුට්‍රල් එක ගන්නවා මෙතෙන් එළියට. මෙතනින් ගන්නවා මොකද්ද? ලයිව් එක. රයිට්. ලයිව් එක ගත්තා. දැන් මොකද වෙන්නේ? රයිට්. පුතේ ඊළඟ වැඩේ මෙන්න මේ නියුට්‍රල් වයර් එක MCB වලට යන්නේ නැහැ. MCB වලට යන්නේ නැහැ. නියුට්‍රල් වයර් එක යන්නේ කොහෙටද? අනිවාර්යෙන්ම යන්නේ නියුට්‍රල් බාර් එකට. දැන් මේක මොකද්ද? මං හිතුවා මේක මොකක් කියලාද මං ඔයාලට ගන්න කිව්වේ? අපි මේක හිතමු අර්ත් බාර් එක. අපේ ගෙදර තියෙන සියලුම ෂොකට් අවුට්ලට් වලින් එන අර්ත් වයර් එක ගෙනල්ලා මෙන්න මේ අර්ත් බාර් එකට හයි කරනවා. හරිද? අන්නේ බාර් එක තමයි අර්ත් බාර් එක. අපේ ගෙදර තියෙන සෑම උපපරිපතයකටම සම්බන්ධ වෙච්ච නියුට්‍රල් වයර් එක ගෙනල්ලා DB එකට හයි කරන මෙන්න මේකට අපි කියනවා මොකද? නියුට්‍රල් බාර් එක. ඒ නිසා මම කරන්නේ නියුට්‍රල් වයර් එක මෙන්න මෙහෙම ස්විච් එකට පස්සෙන් ගන්නවා. ස්විච් එකට පස්සෙන් මේ ස්විච් එකට පස්සේ ඇතුලෙන් එන්නේ දැන් ඈ මේ ස්විච් එකට පස්සෙන් ඇතුලෙන් ඇවිල්ලා මෙහෙම ඔන්න ඔහම ගිහිල්ලා රයිට් හයි කරනවා මෙතෙන්. රයිට් චුට්ටක් අඳින්න නැතුව මේක බලා ගන්නකො චුට්ටක්. මෙතෙන් හයි කරනවා. නියුට්‍රල් බාර් එක. රයිට්. එතකොට නියුට්‍රල් එක කොහෙටද අනිවාර්යෙන්ම යන්නේ? නියුට්‍රල් බාර් එකට. පුතේ අපේ ගෙවල් වයරින් කරන බාසුන්න හෙලා මේ ක්‍රමයේ ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ නැහැ. එයාලා හරි ලේසියෙන් භාවිතා කරන්නේ මොකක්ද? එයාලා කරන්නේ මෙතනින් ගන්න වයර් දෙක ලයිව් එකයි නියුට්‍රල් එකයි යටින් ගිහිල්ලා උඩින් දෙනවා. ඒකල්ල මෙතනින් නියුට්‍රල් එක අරන් මෙතන ගෙනියනවා. එකම දේ කොහොම කරත් එකයි. හරිද? ගැටලුවක් නැහැ කොහොම කරත්. හැබැයි අනිවාර්යයෙන්ම නියුට්‍රල් එක කොහෙද දෙන්න ඕන? නියුට්‍රල් බාර් එකට එන්න ඕන. නියුට්‍රල් බාර් එකට එන්න ඕන. ඊළඟ වැඩේ. ඔන්න එහෙනම් නියුට්‍රල් එක කොහෙද ගියේ? N බාර් එකට. නියුට්‍රල් බාර් එකට ගියා. මේක අර්ත් බාර් එක.
හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? live wire මේ live wire ටික මෙතනින් එන live wire එක ගිහිල්ලා high කරනවා මෙන්න මේ MCB එකට. AMCB එකට වගේම මේකටත් මොකද්ද වෙන්න ඕන? ඒකටත් supply එක දෙන්න ඕන. මේකට high කරපු තැනින්ම අරගෙන මේ MCB එකට high කරනවා. AMCB එකේ අනිත් අග්‍රයෙන් අරගෙන අනිත් MCB එකට. ඒ විදිහට තියෙන සියලුම MCB වලට supply එක දෙනවා. supply එක දෙනවා. වැඩේ වැටහුණාද? right. ඔච්චරයි DB connection එක. ඔච්චරයි. හරිද? දැන් අපි හිතුවොත් අපේ ගෙදර තියෙන උපපරිපතයකට කරන්ට් එක යන්නේ මෙතනින් කියලා හිතමු අපි. නේ කන්ඩියුඩ්ඩයක් හයි කරලා තියෙනවා මෙතෙන්නේ කියලා. දැන් මොකද වෙන්නේ? අපේ ගෙදර වයරින් කරන් දැන් මෙතන මේ ටික ඕනේ නැහැ. අවශ්‍යතාව මං කියන්නේ අපේ ගෙදර බෙන්න බල්බ් එකක් තියෙනවා කියමු. මේ ගෙදර බල්බ් එකක් තියෙනවා. ස්විච් එකකුත් තියෙනවා. මෙතින් බල්බ් එකකුත් තියෙනවා ස්විච් එකකුත් තියෙනවා. දැන් කොහොමද මේ බල්බ් එකටයි ස්විච් එකටයි කරන්ට් එක ගෙනියන්නේ? ඈ පුතේ අන්න වැඩේ හරිම ලේසි. මෙන්න මෙතන තව ඇන තියෙනවනේ පුතේ. දැන් එතකොට මෙතනින් එන නියුට්‍රල් එක මේ බාර් එකට සම්බන්ධයි. මේ තඹ බාර් එකට සම්බන්ධයි මේ නියුට්‍රල් එක. මේ ඕනම ඇනයකින් වයර් එකක් ගත්තොත් ඒ නියුට්‍රල් එක. මෙතනින් ගන්නවා නියුට්‍රල් වයර් එකක්. නේ මේක ඇතුලේ නියුට්‍රල් වයර් එකක් ගේනවා. ඒ නියුට්‍රල් වයර් එක මෙහෙම අරන් ගිහලා දෙනවා කොහෙටද? බල්බ් එකට. හරි? ලයිව් වයර් එක ගන්න කොහෙන්ද? ලයිව් වයර් එක ගන්නේ මේ ඕනෑම එක් MCB එකකින් ලයිව් වයර් එකක් ගන්න පුළුවන්. අපි තෝරගන්න වයර් එක ගැන හිතන්න. දැන් ලයිව් එක ගන්න බෙන්න වයර් එක ලයිව් වයර් එක ගන්න වයර් එක මේ තියෙන්නේ. මේ වයර් එකේ යන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 11යි. කොච්චරද? මේ වයර් එකේ ගලන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 11යි. එහෙනම් මේ වයර් එකට සුදුසු වෙන්නේ රයිට් මේ වයර් එක ගන්න පුළුවන් ධාරාව කීයද? ඇම්පියර් 11යි. එහෙනම් මේ වයර් එකට සුදුසු වෙන්නේ මොන MCB එකද? අනිවාර්යයෙන්ම ඇම්පියර් 11ට වඩා අඩු ධාරාවක් ගලන්න පුළුවන් MCB එක. එහෙනම් ඇම්පියර් 11ට වඩා අඩු ධාරාවකින් ඕෆ් වෙන MCB දෙකක් තියෙනවා. ඇම්පියර් 11යි ඇම්පියර් 6යි. මේ දෙකෙන් ඕනම MCB එකකින් ඔයාලට කරන්ට් එක ගන්න පුළුවන්. අන්න පුතේ මාව පෙන්නන්න. රයිට් මෙන්න කරන්ට් එක ගන්නවා. වෙන්න. ඒන කරන්ට් එක තමයි කොහෙද දෙන්නේ? ස්විච් එකට දෙනවා. ස්විච් එකකින් කරන්ට් එක යනකොට බල්බ් එකට. අන්න ස්විච් එක දානකොට බල්බ් එක පත් වෙනවා. ඔය දේ තමයි එතකොට වයරින් කාඩ පස්සේ වයර් ගන්න. අපිට ඒක අහන්නේ ඒක අහන්නේ කියන්නේ සර්කිට් වලදී ඕන එක. රයිට් අද අපි මෙන්න DB නේ කරන්නේ. ඒතර මෙතනින් එහාට අද වාට ඕන වෙන්නේ නැහැ. මෙතනට දැනට ඕනේ මේකට DB කනෙක්ෂන්. ඒතර ඔන්න තියෙනවා DB කනෙක්ෂන් එක. හරිද? පැහැදිලිද වැඩි? දැන් ගෙදරට ආපු earth wire ටික මොකද වෙන්නේ? ඒකත් පොඩ්ඩක් දැනගන්න එපා. ගෙදරින් එන ගෙදර තියෙන සෑම socket outlet එකකින්ම earth wire එකක් එනවනේ. ඒන earth wire ටික ඔක්කොම ගෙනල්ලා high කරනවා මේකට. earth wire ටික මේකට high කරනවා. එක තැනකින් එක earth wire එකක් ගෙනියනවා කොහෙටද? පොළොවට ගෙනියනවා. ආයෙත් කියනවා අපේ ගෙදර තියෙන සියලුම socket outlet plug කියලා අපි කියන්නේ plug base ඒ තියෙන සියලුම plug base වලින් socket outlet වලින් එන earth wire එක ගෙනල්ලා බුදලා high කරනවා මේ earth bar එකට. එක earth bar එකේ එක ඇණයකින් earth wire එකක් අරගෙන ඒ wire එක අපේ ගේ එළියට අරන් ගිහිල්ලා මීටර දෙකක් බටයක් පොළොවට බස්සලා ඒ බටේට high කරනවා මේ wire එක. අන්න ඒක තමයි කියන්නේ අපි earth එක ගන්න. නේ? අන්න එහෙනම් පුතේ DB එකේ connection දෙන විදිය. එහෙනම් මේක තමයි DB connection එක. supply. ඉතින් මේ වයර් කෑලි ටික තමයි ඔයාලට ගහන්න තියෙන අද ප්‍රැක්ටිකල් එක විදිහට. තේරෙනවද වැඩේ? හරි? මේක අඳ ගන්න ගාන මේක අඳ ගන්නවනේ කොහොමද කොහොම හරි රයිට්. පොඩ යටින් තරුවක් දාලා මෙන්න මෙහෙම ලියා ගන්න. මේක අඳින තැනට යටින් පොඩ මේ මං කියනවා පොඩ ලියා ගන්න තරුවක් දාලා. ලියන්න මෙන්න මෙහෙම අඳ ගන්න ගමන් රයිට් අඳ ගන්න ගමන් ලියන්න. බෙදා හැරීම් පුවරුවෙහි
බෙදා හැරීම් පුවරුවෙහි විදුලි උපාංග විදුලි රැහැන් මගින් සම්බන්ධ කිරීමේදී විදුලි රැහැන් මගින් සම්බන්ධ කිරීමේදී විදුලි රැහැන් මගින් සම්බන්ධ කිරීමේදී IEE නීතිමාලාවට අනුව IEE නීතිමාලාවට අනුව IEE නීතිමාලාවට අනුව එය සිදු කළ යුතු වේ. එය සිදු කළ යුතු වේ. විදුලි උපකරණයකට විදුලි උපකරණයකට විදුලි සැපයුමක් ලබා දීමේදී විදුලි සැපයුමක් ලබා දීමේදී විදුලි සැපයුමක් ලබා දීමේදී සජීවී සන්නායකය සම්බන්ධ කිරීම ස්ථානය සජීවී සන්නායකය සම්බන්ධ කළ යුතු ස්ථානය සජීවී සන්නායකය සම්බන්ධ කළ යුතු ස්ථානය සජීවී සන්නායකය සම්බන්ධ කළ යුතු ස්ථානය සඳහන් කර නොතිබුණේ නම් සඳහන් කර නොතිබුණේ නම් සඳහන් කර නොතිබුණේ නම් සෑම විටම දකුණු පස අග්‍රයට සජීවී සන්නායකය සම්බන්ධ කළ යුතුය. දකුණු පස අග්‍රයට සජීවී සන්නායකය සම්බන්ධ කළ යුතුය. හරි. අට ඔය තීරියත් එක්ක දැන් එතකොට ඔයාලා එහෙනම් මතක තියාගන්න පුතේ DB එකේ වයරින් කරන ක්‍රම කීයක් ඇත්තටම තියෙනවද? දෙකක් තියෙනවා. මොකද මේ ට්‍රිප් එකට මෙතනින් සප්ලයි අරන් මෙතනින් දුන්නත් එකයි මෙහෙන් අරන් උඩින් දිලා ගත්තත් කොහොමත් එකයි. ඉතින් ඒක ඔළුවේ තියාගන්න. දැන් ඔයාලා දැන් මේක අඳ ගන්නවනේ. ඔයාලා මේක ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙහෙම කරන්න. සප්ලයි එක මේන් එකට යටින් දෙන්න. උඩින් අරන් සම්බන්ධ කරන්න. රයිට්? ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ ආපහු මේ උඩින් සප්ලයි එක දීලා මේ යටින් අරගෙන ට්‍රිප් එකට උඩින් සප්ලයි එක දෙන්න. අන්න ඒ විදිහට ක්‍රම කීපයකට ඔයාලා රූප සටහන් අඳින්න. ඕන විදිහකට ට්‍රේන් කරගන්න. වැඩේ ගොඩ. හරිද? රයිට්. ඔයාලා ටික අඳ ගන්න පාටින් විනාඩියක් දෙනවා. ඊට පස්සේ අපි ප්‍රැක්ටිකල් එක කරලා බලනවා. හරිනේ? ඇඳ ගන්නකො ඉස්සෙල්ලම. හරි. ඉක්මනට ඇඳ ගන්න පුතේ. මම දැන් ඔයාලව ගන්නවා ප්‍රැක්ටිකල් එකට. හරි ගන්න. හරි අපි එහෙනම් ප්‍රැක්ටිකල් එක බලමු.
හරි මේ තියෙන්නේ ඔයාලට ප්‍රැක්ටිකල් එකේදී පුතේ මාවත් එක චුට්ටක් දෙන්නකෝ පොඩ්ඩක් zoom out කරලා හරි හරි බෝඩ් එක හමන් ඉඳ ගන්න වෙන්න එතකොට මේ ප්‍රැක්ටිකල් වැඩවලදී එතකොට ඔයාලට ඒ අඬුව අරහෙ මේක මේ පොඩ ඉස්සලා ඒක දිග ඒකට ගමුකෝ මේ අඬුවක් අල්ලන විදිය පොඩ්ඩක් මේ දැන් ගොඩක් ගෑල්ලම එහෙම අඬුව අල්ල ගන්න දන්නේ නැහනේ පුතේ පේනේනේ රයිට් මේ අඬුව අල්ලලා මේ අඬුව අල්ල එක එක ක්‍රම තියෙනවා හරිද කතුරෙන් කපනවා වගේ මේ ඇඟිලි දාලා මෙහෙම කපන්නේ නැහනේ මේ අඬුව මෙහෙම අල්ලලා බෑ එතකොට රයිට් මේ මෙහෙම කපන්න බෑ අත් දෙකෙන් මෙහෙම අල්ලන මේ ඒක මට පුරුද්දට මේ ඇඟිල්ල ඇතුළට දාන්න ඕනේ ඇතුළට දාලා තමයි ඉතින් කපන්නේ හරි මේ අත් දෙක මෙහෙම තියන්න මේ මැද ඇඟිල්ලයි මේ ඇඟිල්ල මහපට ඇඟිල්ල මෙහෙම තියලා මේක දානවා ඇතුළට දාපල්ල මේ එකක් ඇතුළට දාපල්ල මෙහෙම එකක් ඇතුළට දාපන් ලේසි වැඩේ මේ ඒක මේ පැත්තට අනිත් ටික ඔක්කොම අහු වෙනවා මේ ගෙදර තියෙන කතුරක් හරි අඬුවක් හරි ඉතින් පොඩ අත දාලා බලන්න මේ ඇඟිලි තියෙන ඉතින් මේ ටක් 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 කරලා කපන්න පුළුවන් මේ නමන්න කරන්න ඔය වැදගත්නේ පුතා නේ දන්නේ නැති ළමයිට වැදගත් දන්නවා කිව්වට පෙලක් ළමයි මේ එතකොට මේ ඇඟිල්ලෙන් තමයි තල්ලු ගන්න පස්සට මේකෙන් තමයි තල්ලු ගන්න දබර කිල්ලේ අනිත් ඇඟිලි තුනෙන්ම ගන්නවා මේ හැදලා නේ පට පට ගාලා පුළුවන් රයිට් ඕන දෙයක් එතකොට අපිට කන්ට්‍රෝල් කරලා කපන්න කරන්න ඒ ටික පුළුවන් වෙනවා රයිට් හරි නේද මෙන්න එහෙනම් අපි මම අර්ත් වයර් ටික මම අර්ත් වයරින් වලින් වයර් වලින් වයරින් කරන්නේ රයිට් අර්ත් වයර් ගන්නේ වෙන්න උපකරණ ටික රයිට් බෝඩ් එකේ දෙමු පුතේ සම්පූර්ණම හරි වෙන්න එහෙනම් ප්‍රැක්ටිකල් එකට අදාළ බෝඩ් එකක් තියෙනවා අපි ගාව ඒ උපකරණ ටික තියලා තියෙනවා පේනවද ඔයාලට රයිට් මුළු බෝඩ් එකෙන් පේනවද පුතේ නෑ නේද රයිට් මේ පේන්නේ මෙහෙ පේන්නේ නෑ නේද පේනවද හරි රයිට් වෙන්න පුතේ මේ මොකද්ද ඉලෙක්ට්‍රික් මීටර් එක දැන් ඔයාලට විභාගයට ඉලෙක්ට්‍රික් මීටර් එක බොහෝට දෙන එකක් නෑ දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන් ඉලෙක්ට්‍රික් මීටර් එකෙන් මෙන්න එනවා වයර් දෙක මේ එන්නේ මෙන්න අපේ දැන් මේ ඉලෙක්ට්‍රික් මීටර් එකේ තියෙනවා මේ තියෙන බිත්තිය කියලා දාන්න හරි පුතේ මේ තියෙන බිත්තිය. ඒතර මීටර් එකෙන් පස්සේ මේ විදිහට බිත්තිය හරහා කරන්ට් ගෙනවා. බිත්තිය හරහා කරන්ට් ගෙනවා. බේෙන් කරන්ට් එක සප්ලයි දෙක. රයිට්. දුඹුරු සහ නිල්. zoom කරමු පුතේ. අපි වෙන්න ඕන හරියටම හරි මම දෙන්නම්. රයිට්. ඔය තියෙන නියමයට නියමයි. මේ තියෙන ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි. පේනවද? දැන් අපි පහසුවට ඉතින් සුද්ධ කරලා ඔක්කොම කරලා තියෙන්නේ. විභාගෙටත් ඔයාලට එහෙම තමයි හරිද? මෙහෙමද සුදු පාට කොලයක් ඇල්ලුවොත් පේනවලු හොඳට දෙන්න බලන්න සුදු පාට කොලයක් රයිට් මෙහෙමද හරියටම හරි පේනවා මේ වෙනවනේ මේ 2 කෝ ෆ්ලෙක්සිබල් එක දැන් මේ සෝරි ෆ්ලෙක්සිබල් නෙමෙයි 2 කෝ කේබල් එකනේ තියෙන්නේ කේබල් එක රයිට් හරිනේ කිව්වා වගේ මේ ලයිව් දුමුරු පාට සහ නිල් පාට දැන් බෝඩ් එකම හරි රයිට් නියමයි මේ මොකද්ද මේ තමා මේන් ස්විච් එක දැන් ඔය මේන් ස්විච් එකක් හයි කරන විදිහ තමා දැනගන්න ඕන පුතේ ඔයාලා මේන් ස්විච් එක බලපුවාම මේ මේන් ස්විච් එක වෙන්නේ මෙතන ලොක් එකක් තියෙනවා පේනවද ඔයාලට රයිට් මේ ලොක් එකක් තියෙනවා අපි පෙන්නන්න මේ තියෙන ලොක් එක ඔන්න මේ ලොක් එක මෙහෙම තල්ලු කරන්න පුළුවන් හොඳට බලන්න ඔන්න තල්ලු කරා මේ මෙතෙන් වැටෙනවා ඔන් අන්න පේනවා අදින්න පුළුවන් මේ පස්සට රයිට් මේ තියෙන ඕන අදින්න පුළුවන් මේ ලොක් එකක් වැටෙනවා මේකේ මේ තල්ලු වුණා මේ ඒ කියන්නේ ඔන්න මම දැන් මේ තියෙන අපේ ගෙදරට ආපු මේන් ස්විච් එකනේ පුතේ මේන් ස්විච් එක දැන් මේකට ට්‍රිප් එකට අපි DB එකට හයි කරන්නනේ මෙන්න මෙතන ලොක් එක මේක පස්සට අදින්න ඕන දැන් මේ ඇදලා තියෙන්නේ මම එහෙම දැන් ඔයාලට මෙහෙමනේ පේන්නේ මෙහෙම පස්සට අදිනවා යටට මේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බනම් හොඳට පේනවා තමයි කිව්වා වගේ මේ පේනවද වැඩි අන්න
ලොක් එක. හරිනේ? ඔන්න. අපි අපහසුයෙන් තමයි ඉතින් කියලා දෙන්න කොහොම හරි කියලා දෙන්න උත්සාහ කරන්නේ. right එහෙනම් ඔන්න මේක හයි කරනවා. ඕම් බාන්න හයි කරන විදිය පුතේ. මේ තියෙන එතකොට db එකනේ පුතේ. right db එකට මෙන්න මෙහෙම තියන්න. මේ ලොක් එක අදිනවා මෙහෙට. මේ ලොක් එක පස්සට මෙහෙම ඇදලා පිටිපස්සට මෙහෙම ඇදලා තියෙන්නේ. මෙහෙම මේ ඇදලා තියෙන්නේ. right ලොක් එක ඇදලා තියෙන්නේ. ලොක් එක ඇදලා මෙතනින් මේ නිකම්ම මේක මේ දැන් මේවා මොනවත් නැහැ. මෙතන කිසිම දෙයක් නැහැ මෙහෙම. මෙතන තියෙනවා මෙහෙම නිකම් මෙහෙම තියෙනවා. තියලා මෙන්න මේ ලොක් එක තද කරනවා මෙහෙම. තල්ලු කරනවා මෙහෙම මේ. තල්ලු කරනවා. දැක්කද බලන්න? ආයි මදි තද වෙලා මදි. ලොක් එක. හොඳට ටික් ගාලා හදෙත් වෙනවනේ ඔයාලට. ඔයාලට ඇහෙනවද බලන්න තද බලන්න ඕන ටෝක් ගන්නවා. ඔන්න අන්න හිර වුණා. ඇවනේ? ඒ නැවුම් හඬ දෙන්න ඕන නිකන්. එතකොට තමයි සෙට් වුණා කියන්නේ. ඔන්න ඊට අපි මේක ඔන්න ආරම්භය මුලට ගත්තා. මේ මොකද්ද උදේ හයි කරගත්තේ? අන්න හයි කරගත්තා මේන් ස්විච් එක. right. ඊට පස්සේ මොකද්ද හයි කරගන්න ඕන? trip switch එක. right trip switch එක. trip switch එකෙත් ඒ විදිහම තමයි මේ. මෙතන lock එකක් තියෙනවා. මේ තියෙන්නේ. මේ lock එක. ඔන්න. මේ lock එක එළියට අද ගන්න මෙහෙම. ඔන්න මේ. අදලා එළියට අද ගන්න මෙහෙම. ස්ක්‍රූ පිනක් දාලා අද ගන්න මෙහෙම. lock එක set වෙනතර මේ. lock එක. right. කියන්න සතුටුයි මට දැන් මේ ප්‍රැක්ටිකල් එකට කලින් අපි පන්ති උගන්නකොට මම ළමයිට ගේනක් දෙන්න කිව්වා මට මේ ඉන්ස්ට්‍රුමන්ට් ඇත්තටම පෙලක් ළමයි මට දැන් ගොඩක් ගෙනත් දුන්නා රත්නපුරේ ගම්පහ කොළඹ ඇතැම් ළමයි මට ගෙනත් දුන්නා ඉතින් මට දැන් මතක් නැහැ මට නම තනියම නමක් කියන්න බෑ එක එක දිස්ත්‍රික්ක වල ළමයි මට ගෙනත් දුන්නා ඉතින් ඇත්තටම හරි ඒ ගම්පහ බණ්ඩාරනායක කොල්ලෙක් මට මතකයි එකෙක් ගෙනත් දුන්නා එහෙනම් සෙට් එකක්ම ගෙනත් දුන්නා ඒත් බලාගෙන නැතිව අපේ එක එක මේ ඔය කාර් එහෙම හදන කොල්ලෙක් මට මතකයි කොල්ලව ඉතින් තරහ වෙන්න අනිත් කට්ටිය අනිත් කට්ටිය ඉතින් මට මතක් වෙයිද මං කියන්නේ මේ තියෙන්නේ වෙන්න මේ තියෙන්නේ එතකොට ඔන්න තියලා මේක තියලා ඉවරලා මේක ලොක් කරනවා දාලා මේ ලොක් එක හිර කරනවා හරි ඒත් වෙරේ නෑ ඔය ළමයිට යටටද මෙහෙම දැන් පේනවද පේනවද හරිනේ හරිද මේ ලොක් එක අපි දැන් පොඩක් ඔයාලට පොඩක් තව දුරටත් හොඳට තේරෙන්න අපි පොඩක් කොළ කැල්ලක් අතුලට බස්සනවා මේ තියෙන ලොක් එක මේ ලොක් එක දැන් හරි මම ගලවලා පෙන්නන්නකෝ ඒකට මේ දැන් මේ ගලවනවා නම් මොකද ගන්න මේ ලොක් එක මෙහා ස්කූප් නියත පල්ලට අදිනවා මේ ඒක නම් ඇදින්නේ නැද්ද මොකද නිකම්ම ඇදෙනවා නේද මේ තියලා මේ ලොක් එක ආය මේ තියලා මෙහෙම තියලා මේ ලොක් එක තද කරනවා නේද ආය ගැලවෙන්නේ නේ ඇද්දට එන්නේ අන්න හයි කරා මොකද්ද හයි කරේ ට්‍රිප් ස්විච් එක ඊට පස්සේ මොනවද හයි කරන්නේ අපතේ ඊට මොනවද හයි කරන්නේ අන්න මේන් ස්විච් මේ සෝරි MCB මේ තියෙන්නේ MCB වලත් එහෙම තමයි MCB වලත් මේ ලොක් එක තියෙනවා මේ තියෙන්නේ ඒ ලොක් එක මේ එළියට අදිනවා නිකම් එනවා මේ ලොක් එක ඇදිලා අදිනවා ස්පින් ඒක නම් ස්පින් එකක් තියෙන්නේ මේ තියෙන්නේ මේ මෙහෙම තියලා තල්ලු කරත් ඒක වැටෙනවා මේ තියෙන්නේ අය ගැලවෙන්නේ නැහැ තල්ලු කරත් නිකම්ම ගැලවෙනවා මේ ගලවන්න ඕන නම් මේක තියලා තල්ලු කරලා ඇදෙනවා මෙහෙම නිකම්ම ගැලවෙනවා නිකම්ම තියලා තල්ලු කරත් හිර වෙනවා මේ ලොක් ඒ විදිහට MCB ටික ඔක්කොම මේ ඔන්න right තද කරගන්න අපිට පුළුවන් දැන් මේ කෑමක් වෙනවා වගේ තමයි නිකන් සීන් එක නේද මේ පීරට පස්සේ මේක කරන්න එහෙම කියන්නේ right අන්න අපි එක එක වර්ගයේ MCB තෝරගත්තා මේ වැඩේට right මම මේ දෙක ගලවලා දානවා දෙකයි මම ගන්නෙ right මම ඒතර මේ ටික පොඩ සරල ඔයාලට තේරෙන්න පොඩ්ඩක් ඔන්න මෙහෙම ගත්තා හරිද එතකොට පුතාලට ඔන්න බලන්න පැහැදිලිද කියලා අම්මෝ හරි එතකොට මේන් ස්විච් එක ට්‍රිප් ස්විච් එක MCB දෙකක් ගත්තා හරි දැන් අපි හයි කරමු හරිද මේ පොඩ්ඩක් මේ බෝඩ් එක
මට මෙහෙම අල්ල ගන්න පුළුවන්ද මෙහෙන් ඇවිල්ලා පුතේ උඩ පෙන්නන්නකෝ මෙහෙන් එනවා ජනක අවුලන්නේ මෙහෙන් අල්ල ගන්නවා වයර් එක පෙන්නන වයර් දෙක රයිට් ඔන්න දැන් මේ වයර් දෙක හයි කරන්න එපා නේ දැන් ඔන්න ආපු වයර් දෙක ඔන්න හරි රයිට් හරිද පේනවද රයිට් මේ යන බුරු කරන්න මේ යන බුරු කරන්න මේ දැන් මම මේන් ස්විච් එක මේ උඩ උඩින් සප්ලයි එක දෙන්නේ මේ උඩ තියෙන යන පේනවද දන්නේ වලට මට අමාරුයි අල්ල ගන්න මේ යන බුරු කරන්න රයිට් උඩින් යන දෙයක් තියෙන ඒ දෙක බුරු කරන්න රයිට් බුරු කරලා දකුණ පැත්ත මෙහෙනේ වම මෙහෙ රයිට් අදාළ විදිහට ඔන්න වයර් දෙක දාගන්නවා වයර් බස්ස ගන්නවා වයර් බස්සලා මොකද කරන්න ඕන මෙතනින් මේක හයි කරපුවාම කිසිම වෙලාවක කම්බි එළියට මතු වෙන්න බෑ කම්බි එළියට මතු වුණොත් අනිවාර්යෙන් ලකුණු කපනවා මොකද සම්පූර්ණ ලකුණු පහක්නේ හොඳට කම්බි ඇතුළට සෙට් වෙන්න දාලා හොඳට හිර කරගන්න හරි හොඳට හිර කරගන්න රයිට් මේ දෙයට රයිට් හරි ඔන්න සප්ලයි එක දුන්නා මොකේද දුන්නේ මේන් ස්විච් එකට දැන් අපි ඊට පස්සේ මේන් ස්විච් එක මොකද කරන්නේ මේන් ස්විච් එකයි ට්‍රිප් ස්විච් එකයි කනෙක්ට් කරන්න ඕන රයිට් ඔන්න අපි මේන් ස්විච් එකයි ට්‍රිප් ස්විච් එකයි කනෙක්ට් කරන්න යන්නේ හරි චුට්ට පත් කරන්න උපේ කොළ ජනක හරි වෙන්න ඊට පස්සේ දැන් මේ දෙක කනෙක්ට් කරන්න ඕන ඒක පේන හොඳට රයිට් දැන් ඔන්න අපි දැන් වයර් තෝරගෙන තියෙන අපි නම් සුද්ධ කරලා අපි සූදානම් කරගත්තා ඔයාලට ප්‍රැක්ටිකල් එකට අඬු ගන්න මේ තියෙන්නේ මම කරනවා පේනවද මම මේ පැත්තේ ඉන්නේ මේ අතර මම අරන් තියෙන කම්බි 7 රයිට් ඔන්න අපි මේකේ නියුට්‍රල් එක මේකේ නියුට්‍රල් එකට මේකේ ලයිව් එක මේකේ ලයිව් එකට එහෙමනේ වෙන්න ඕනේ රයිට් ඔන්න කනෙක්ට් කරගන්නවා හරි හිර වෙන්නේ නැහැ ඒක මේක දැන් පොඩක් පොඩි කේස් එකක් දැන් අපේ මෙතන තියෙන උපාංගන පොඩක් හිර වෙන්නේ නැහැ ඒක ඔයාලා වැඩි හිතන්න එපා රයිට් හරි නෑ හිර වුණා ඔය තියෙන්නේ අන්න මොකක්ද හයි කරේ මේන් ස්විච් එක ට්‍රිප් ස්විච් එකයි නියුට්‍රල්ට නියුට්‍රල් හයි කරා ඊට පස්සේ මොකක්ද හයි කරන්න ඕන ඔන්න වෙන හයි කරනවා ලයිව් ට ලයිව් අන බුරු කරා ඔයාලට ප්‍රැක්ටිකල්ට ගොඩක් ලාට අර්ත් වයර් එක දෙන්නේ අන්න හයි කරා බලන්න රයිට් මේ තියෙන්නේ කිසිම වෙලාවක කම්බි එළියට මතුවෙන්න තියන්න එපා මං කරන එකේ පොඩි පොඩි එහෙම වුණොත් එහෙම දැන් හිතන්න එපා හරිද රයිට් හරිද වැඩි ඔන්න තියෙනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ දැන් එතකොට සප්ලයි එක දුන්නා රයිට් උඩ පෙන්නන්න මේ සප්ලයි එක දුන්නා මේන් ස්විච් එකයි ට්‍රිප් ස්විච් එකයි කනෙක්ට් කරා දැන් මොකද්ද වෙන්නේ ට්‍රිප් ස්විච් එකේ ඉඳලා වයර් එකක් යනවනේ කොහෙටද නියුට්‍රල් බාර් එකට ට්‍රිප් ස්විච් එකේ ඉඳලා නියුට්‍රල් බාර් එකට යනවා නියුට්‍රල් වයර් එකක් යනවා ලයිව් වයර් එක මොනවටද හයි වෙන්නේ MC වලට හයි වෙනවා රයිට් අපිට රයිට් වෙන්න අපි ඉස්සලම මෙතනින් ලයිව් එක හයි කරගමුකෝ නියුට්‍රල් එක යටට පස්සේ යවමුකෝ වෙන්න කරනවා මේකේ ලයිව් එක කියන්නේ දකුණු අත පැත්තනේ ඒ දකුණු පැත්තේ ලයිව් එකයි මේකට ලයිව් එකයි කනෙක්ට් කරනවා රයිට් ඔන්න පේනවද පුතේ ලයිව් ට ලයිව් කනෙක්ට් කරන්න යන්නේ දැන් ගොඩක් වෙලාට මම මේකත් පොඩක් කියලා දෙන්න ඕන
විභාගයට ඔයාලට ගොඩක් අය මෙතන බස් බාර් එකක් දෙයි. මොකද්ද මේ බස් බාර් මොකද්ද කතන්දරය කියලා කියලා දෙන්න. මේ කියන්න බෑ. right. මෙතන වයර් කීයක් කනෙක්ට් වෙනවද පුතේ? දැන් මේ ට්‍රිප් එකෙන් එන ලයිව් වයර් එක MCB එකට හයි වෙනවනේ. හැබැයි MCB එකේ මෙතෙන්ද MCB එකේ මෙතෙන්ද වයර් කීයක් කනෙක්ට් වෙනවද? වයර් දෙකක් කනෙක්ට් උසන්. මේ MCB එකේ මෙතනට වයර් කීයක් කනෙක්ට් වෙනවද? දෙකයි. ඇයි ඒ? මෙතනින් සප්ලයි වයර් එක මෙතෙන්ටත් යනවා. ඒ නිසා මම මෙන්න මෙහෙම කරන්නේ. තව කේබල් එකක් නේද? මේකට කනෙක්ට් කරනවා. වෙන්න. ඒතර මෙතෙන්ට වයර් දෙකම තියලා තමයි මම මේක හිර කරගන්නේ. හරි? හරි? වෙන්න. ඊට පස්සේ මේක දැන් මම මෙතන තව MCB එකක් ගත්තා නම් මෙතන තව වයර් කීයක් කනෙක්ට් වෙනවද? මෙතෙන් තව MCB එකක් ගත්තා නම් මොකද වෙන්නේ? තව වයර් එකක් කනෙක්ට් වෙනවා. රයිට් මම එක MCB එකක් ගත්තේ. ඒ නිසා මෙතනින් වයර් එක අවසන් වෙනවා. රයිට් මේ ඔක්කොම එතකොට කටලා තියෙනවා. තේන් උපකරණ ටික. රයිට් මෙන්න මේ වයර් එක හොඳට මතක තියාගන්න මෙච්චර දිගට ගන්න එපා. සාමාන්‍යයෙන් මේ උපාංග වලට සමපාතලයි. කියන්නේ උපාංග හා ස්පර්ශ වී යන විදිහ තමයි මේ කම්බි තෝරගන්න, වයර් තෝරගන්න ඕනේ. මොකද මෙච්චර දිගට තිබ්බොත් අපිට මේ කනෙක්ෂන් එකේදී දෝෂ වෙන්න පුළුවන්. නිසා මම දැන් මට දැන් ගණන්න මම මේ ගන්නෙ. එතකොට ඔයාලා එහෙම කරන්න එපා. මේ වයර් එක ගන්නකොට මේ හා සමානව ස්පර්ශ වෙලා යන ගානට ඇවිල්ලා යන හරියටම දුර මැල්ල කපන්න. හරි. දැන් මම තව දෙයක් කියන්න ඕන කිව්වනේ. මොකද්ද? ඔයාලට ප්‍රැක්ටිකල් එකට මේ විදිහට මෙන්න මේ MCB ටිකයි මෙන්න මෙතනින් එන ට්‍රිප් එකයි කනෙක්ට් කරන්න. මේ ට්‍රිප් එකයි MCB කනෙක්ට් කරන්න පුංචි කේබල් මේ වයර් දෙන්නේ නැහැ. මෙතෙන්ට දෙනවා බස් බාර් එකක්. යටියක් දෙනවා. තඹ යටියක්. රයිට් තඹ වලින් හදපු යටියක් දෙනවා. ඒක ගානට මේ පින් වලට පින් වැටෙනවා. රයිට් රයිට් බස් බාර් එකක්. ඔයාලා නිකමට දැන් ඔය දැන් මේකේ ඉවරච්ච ගමන් බස් බාර් කියලා නිකන් ගහලා බලන්න ඉන්ටර්නෙට් එකේ නිකම් පෙන්නයි. රයිට් ඉන්ටර්නෙට් එකේ බස් බාර් කියලා ගහුවනම් නිකම් පෙන්නනවා. මේකට තඹ බාර් එකක් තියෙන්නේ බස්සන්න පුළුවන්. හරි. අපි බලන්නම් ඔයාලට පෙන්නන්න. වෙන්න එතකොට තියෙනවා. දැන් තාම මොකක්ද ඕනේ එතකොටද? දැන් නියුට්‍රල් එක ඕනේ නේ. රයිට්. වෙන නියුට්‍රල් කේබල් එකක්. එතකොට දැන් අපි මෙතනින් මං ගාව තියෙන කේබල් එක වෙන්න. මොකද්ද වෙන්න ඕනේ? මේ ට්‍රිප් එකේ නියුට්‍රල් එකක් යනකොට කොහෙද? අර බාර් එකට යන්න ඕනේ. රයිට්. බලමු. පුළුවන් තරම් උපාංග වලට මේ හයි කරන කේබල් දිග පොඩ්ඩක්වත් වැඩිපුර ගන්න එපා. මැල්ලා ගන්න ඕන. ඒක අනිවාර්ය දෙයක්. මොකද DB එකේ වයර් ගොඩක් කනෙක්ට් වෙන හින්දා හරිම ප්‍රමාණ වලට වයර් නම් හයි කරන්න ඕන. රයිට්. අපි උත්සාහ කරනවා අපි රයිට්. මෙන්න අපිත් හරියටම වයර් එක අරන් තියෙනවා. මේ මෙතන ට්‍රිප් එකෙන් සන්න පුතේ මේ ට්‍රිප් එකේ නියුට්‍රල් එකෙන් එන කේබල් එක කොහෙද ගෙනියන්නේ? අන්න නියුට්‍රල් බාර් එකට ගෙනියනවා. යටින් තමයි ගෙනියන්නේ. මේ මෙතන ඇනේ බුරුල් කරලා right සජීවීව අපි කරන නිසා නේ පුංචි අඩුපාඩු වෙන්න පුළුවන්, දෝෂ වෙන්න පුළුවන්, නහ වෙන්න කට්ටියත් බලන් ඉන්නවා. කොහොම හරි කරනවා. right අන්න පුතේ DB එකේ කනෙක්ෂන් දීලා හමාරයි. ඉතින් මෙන්න පුතා හවුස් වයරින් DB එක කනෙක්ට් කරන විදිය. ඉතින් ඔයාලට විභාගෙට මේ වගේ MCB 3ක් එන්න පුළුවන් 4ක් මම පොඩ්ඩක් ඈඩ් කරලා පෙන්නන්නම් මේ ටික. right ඈඩ් කරලා පෙන්නන්නම් මේ ටික. ඔන්න තියෙන එතකොට උපාංග ටික තියෙන විදිය. ඉතින් පේනද වැඩි? right කැතයි තෝනේ. ඉතින් අන්න බලන්න වැඩි. අන්න එතකොට පුතේ හවුස් වයරින් වල D බෝඩ් එකක් සම්පූර්ණයෙන්ම කනෙක්ට් කරන විදිහ තමයි අපි මේ ඉගෙන ගත්තේ. හරිද? මුළු බෝඩ් එකෙන් බලන්න. right සම්පූර්ණව අපේ බානුකුසගේ හැම්බලක් පේනවා. right හරිනේ? right හරි. තියන්න. right බෝඩ් එක. හරි. එතකොට ප්‍රැක්ටිකල් එක අපි
එක පැටිකල්ලක් අපි අතකොට අද දවසේ ඉවර වුණා. ඇඳ ගන්න දෙයක් නෝට් කරගන්න තියෙන දෙයක් මකන්න කලින් ටක් ගාලා හරි ඒක අයින් කරන 2 එක තියන්න. ගන්න 2 way circuit බොඩ් එක ගන්න. හරිනේ? හරි? රයිට්. හරිද? ඇඳගත්තද නේ මේකනේ? රයිට්. රයිට්. අපි අද චුට්ටක් පොඩ වැඩි වෙලා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කමන්න අපිට අමාරු වෙන්න පුළුවන් වලට නමුත් වැඩේ කරනවා අද තව ප්‍රැක්ටිකල් 2 එක මම හිතන්නේ ගිය අවුරුද්දේ නම් සෑහෙන වාර ගණනක් ආව ප්‍රැක්ටිකල් 2 way circuit කියන්නේ සාමාන්‍ය 2019 18 ළමයි ගැහුවොත් අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් 2 way එක නම් ගොඩක් ළමයි කරපු ප්‍රැක්ටිකල් එක. අපි ඒකටත් යනවා. හරි. මෙහෙමයි දැන් මම අර එක එක දේවල් මම අර කිව්වේ පොඩ්ඩයි ඉතින් මට මම පන්තිවත් කිසිම ගුරුවරයෙක්ට කවදාවත් බැලලා නැහැ කිසිම වෙලාවක. නමුත් අපේ ප්‍රැක්ටිකල් ගැන පුතේ විවේචන කරමින් විවිධ ප්‍රකාශන සිද්ධ කරන බව ඒ කියන්නේ අපිට දැනගන්න ලැබුණ ඉතින් අපේම ළමයි වෙන්න තීහිමට සම්බන්ධ වුණේ නැත්තම් වෙන කවුරු හරි වෙන්නද කියලා හිතුන නිසායි කිව්වේ. ඉතින් ඇත්තටම උඹලා හිතහල්ලා දැන් ළමයි උඹලට ඕකේ පේනවද කී දෙනෙක් දැන් මේ වෙලාවේ වීඩියෝ බලනවද සම්බන්ධලා ඉන්නවද කියලා උඹලටම පේනවා ඇති. ඉතින් මම රිස්ක් එක ගන්න අරන් තියෙන්නේ. Zoom එක හරහා කරා නම් හරි සිකියුරිටි විදිහට පන්ති පාඨමාලාව ගන්නන්න පුළුවන්. නමුත් Zoom එකෙන් කරන්න ගියපු අවස්ථාවවලදී මම දැනගත්ත දේ තමයි මෙච්චර ළම පාඩන ගන්නත් බැහැ අපිට. අනිත් එක නෙට්වර්ක් කනෙක්ෂන් අවුල් වෙච්ච ගාම ඩවුන්. ඉතින් අපි මම මෙහෙම වගකීමක් කරන් මම මෙහෙම කරන්නේ මගේ ඉගෙන ගත්තා හෝ නොගත්තා ඕනම කෙට දෙයක් දෙන්න ඕනේ කියන හැඟීම මත. ඒ නිසා වැරදි විදිහට භාවිතා කරන්න එපා කියලා තමයි ඉල්ලන්නේ. එහෙම දැක්කොත් කවදාවත් උඹලා නිකන් ඉන්න එපා. ඉතින් මම මේ දේ කරන්නේ කොහොමද කියන එක උඹලට තේරෙනවා නම් ඒකයි. අඩුපාඩු වෙන්න පුළුවන්. අපි කිසිම කෙනෙක් සියල්ල දත් නෙමෙයි. දන්න දෙහි කියලා දෙන්න ඉගෙන ගත්ත දෙහිනේ විශ්වවිද්‍යාලයේ මම ලද දැනුමත් සමග තමයි කියලා දෙන්නේ අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ නිසා අඩුපාඩුත් වෙන මගේ මූණට මට කියන්න ඒක තමයි හොඳම දේ මං හිතන්නේ චුට්ට හොයලා බලන්න ඔයාලත් ඉතින් මොකද්ද මේ කියන්නේ කියන එක හරි රයිට් අපි පුතේ ඊළඟ ප්‍රැක්ටිකල් එකට යමු ලියන්න පුතේ චුටි වෙලාවක් ගන්න ගන්න මම ඒකත් සම්පූර්ණයෙන්ම කියලා දෙන්න ප්‍රැක්ටිකල් එක අද දවසේ 9 ප්‍රැක්ටිකල් එකේ නම තමයි පුතේ. ඒතකොට ප්‍රායෝගික පරීක්ෂණ අංක 4 මේ ඉලෙක්ට්‍රිකල් වල පරීක්ෂණ අංක 4 මේ කරන්නේ අපි. පරීක්ෂණ අංක 4 9 එන්නේ දෙමං වහරු පරිපතයක් නිර්මාණය කිරීම. දෙමං වහරු පරිපතයක් නිර්මාණය කිරීම. දෙමං වහරු පරිපතයක් නිර්මාණය කිරීම. අපි අර 2 way circuit කියලා කියන්නේ 2 way circuit. ඇත්තටම දෙමං වහරුවට සාමාන්‍යයෙන් කියන නම මොකද්ද පුතේ? තනි ද්‍රව දෙමං සූචකනේ. තනි ද්‍රව දෙමං සූචකය කියන එක. අපි අර ගොඩක් වෙලාවට මේකට කියන්නේ දෙමං වහරු පරිපතයක් කියලා. එහෙමනේ කියන්නේ. දෙමං වහරු පරිපතයක් නිර්මාණය කිරීම. හරි ඊට පස්සේ අවශ්‍ය උපකරණ. අවශ්‍ය උපකරණ. right? වෙන්න අවශ්‍ය උපකරණ ටික ලියන්න පුතේ තනි ද්‍රව දෙමං වහරු දෙකයි. තනි ද්‍රව දෙමං වහරු. ඒ කියන්නේ 2 way switch දෙකක් අපිට ඕන පුතේ. 2 way switch දෙකක් ඕන. right? අපි ඔයාලට ඉස්සරහට ප්‍රැක්ටිකල් කියලා දෙනවා. දැන් මේකේ තියෙනවා තව ඉන්ටර්මීඩියට් ස්විච් දාලා අතරමැදි වහරු දාලා බල්බයක් ස්ථාන 3කින් කන්ට්‍රෝල් කරන්න. ඉතින් අපි ඉන්ටර්මීඩියට් ස්විච් උත් ගෙනල්ලා දිනනවා. අධික ගණනක් වෙනවා. right? තනි ද්‍රව දෙමං වහරු දෙකක් ඕන. ඊට පස්සේ අපිට ඕන කරනවා පුතේ අපි බල්බයක් කන්ට්‍රෝල් කරන හින්දා හෝල්ඩර් එකක් අවශ්‍යයි. හෝල්ඩර් එකක්. හෝල්ඩර් එකක් ඕන. හෝල්ඩර් එකයි. විදුලි බුබුලු එකයි. හෝල්ඩර් එකයි විදුලි බුබුලු එකයි. ඊට පස්සේ සන්නායක රැහැන්
සන්නායක රැහන් ඊට පස්සේ අවශ්‍ය අපිට ටෙස්ටරයක් අවශ්‍යයි. දැන් පැතලි ස්ක්‍රූ පුණියනක් කියන එකනේ. ටෙස්ටරයක් අවශ්‍යයි. මේ ප්‍රැක්ටිකල් එක නම් එනවමයි. හෙලෝ වෙත් ෂුවර්. ටෙස්ටරයක් අවශ්‍යයි. ඊට පස්සේ අඬුවක් අවශ්‍යයි. පොදුවත් අඬුවක්. රයිට්. ඊට පස්සේ ඉතින් අපිට අවශ්‍ය කරන මොකද්ද? පුවරුව අවශ්‍යයි. ගිල්ලුම් පුවරු යෙදු නැත්නම් සන් බොක්ස් යෙදු පුවරු අවශ්‍යයි. ගිල්ලුම් පෙට්ටු යෙදු සන් බොක්ස් යෙදු ගිල්ලුම් පෙට්ටිය යෙදු පුවරුව. හරි. හරි. මෙන්න මෙහෙම මම මගනවා පුතේ. ඊළඟට සටහන් රූප සටහන් නෙමෙයි සටහන් නේ. සටහන් සටහනට ලියාගන්න මෙන්න මෙහෙම. එක් විදුලි බුබුලක් ස්ථාන දෙකකින් පාලනය කිරීම සඳහා ස්ථාන දෙකකින් පාලනය කිරීම සඳහා තනි ද්‍රව දෙමං වහරු භාවිතයෙන් පරිපත නිර්මාණය කරනු ලබයි. හරි. ඊට පස්සේ වෙන තත් ඇඳීමේ සටහන. රයිට්. තත් ඇඳීමේ සටහන. නැත්තම් පරිපත සටහන. දරුවනේ ගෘහ නිර්මාණ ශිල්පී සංකේත දාලා දැන් මේ හරි ඒක පොඩ්ඩක් මතක නැති දරුවෙක් ඉන්නවා නම් ඉස්සලා කියලා දෙන්න බෑ. කොහෙද? පඩි පෙළ ගනින් කොනේද පුතේ? උඹලට මතක ඇතිනේ. හරි ආසාවෙන් ලස්සනට අපි කතා කරන දේවල්නේ. පඩි පෙළ තියෙනවනේ. මේ පඩි පෙළේ නැත්නම් තරප්පු පෙළෙහි බල්බයක් තියෙනවනේ. මේ විදුලි බුබුල දල්වා ගන්න මෙතනින් එන මිනිස්සෙට අවශ්‍යයිනේ. මොකද රාත්‍රී කාලයේදී මේ තරප්පු පෙළේ යන්න නම් කළුවරයි නම් තරප්පු පෙළේ යනකොට වැටෙන්න පුළුවන්. එතකොට මේ බල්බේ මොකද කරන්න ඕන? මෙතන බල්බේ දල්වා ගන්න ඕන. මේ බල්බ් එක දල්වා ගන්න ඕන. එතකොට මේ මිනිස්සයාට මෙතන තියෙන ස්විච් එකක්. මේ මිනිස්සයා මොකද කරන්නේ? මේ ස්විච් එක දානවා. ස්විච් එක දාපම බල්බේ මොකද වෙන්නේ? පත් වෙනවා. මිනිස්සයාට හරි සතුටුයි. ඇයි ඒ? ආලෝකය ලැබුණා. රයිට්. ආලෝකය ලැබුණා. දැන් මොකද කරන්නේ? මිනිස්සයා මේ තරප්පු පෙළ දිගේ උඩට එනවා. උඩට ඇවිල්ලා මේ බල්බේ පුතේ රාත්‍රියේ මේ පහන් වෙන තුරු පුතේ දැල්ලා තියන්න බැහැනේ. මිනිස්සයා මොකද කරන්නේ? මෙතෙන් ගිහිල්ලා මේ බල්බේ නිවන්න මොකද කරන්නේ? නැවත සාමාන්‍ය පරිපතයක් නෙමෙයි මේ මිනිස්සයාට මේ තරප්පු පෙළ දිගේ නැවත ආපස්සට එන්න වෙනවා. පසුබසින්න වෙනවා මේ තරප්පු පෙළ දිගේ. ඒක හොඳ ක්‍රියාවක් නෙමෙයිනේ.
මෙතෙන්ට යන මිනිස්සයාට එතකොට මොකද හිතෙන්නේ? මෙතෙන් යන මිනිස්සයාට දැනෙන්නේ ඒක මහත් දුෂ්කර ක්‍රියාවලියක්. තරප්පු පෙලක උඩට ගිහිල්ලා ආපහු බෑලා මේ බල්බ් එක නිවන්න ඒක කරන්නවත් බෑනේ. මේ මිනිස්සයාට ඒක තාමත් අසීරු කාර්යයක්. මනුස්සයා මොකද කරන්නේ? අන්න ඒ වගේ අවස්ථාවලදී මේ විදුලි බුබුල එක බල්බ් එක ස්විච් එකකින් කන්ට්‍රෝල් කරලා බෑනේ. මේ මිනිස්සයාට තියෙන්න ඕන මේ බල්බ් එක ස්ථාන දෙකකින් පාලනය කරන්න. ඌ එතකොට තමයි සතුටු වෙන්නේ. රයිට්. ඒ නිසා ඌ මොකද කරන්නේ? මෙන්න මෙතෙන්වත් පුතා ස්විච් එකක් හයි කරලා දිනනවා නම් ඌ හරිම ආතල් එකේ අදාළ කාර්යතව්‍ය කරගන්න පඩිපෙළ දිගේ යනවා. එහෙමනේ පුතා. නේ. හොර ගමනක් නම් අවුලක් නෑ මේක. ඉතින් ඒක කොහොම හරි පැනලා හරියයිනේ. එහෙම නොවනකොට අවුල්. ඒ නිසා මේ මනුස්සයාට තොර මේ ස්ථාන දෙකම මේ බල්බ් එක දාන්නයි වහන්නයි පුළුවන් වෙනවා. ඒතකොට දාන්නයි වහන්නයි නේ දාන්නයි වහන්නයි ස්ථාන දෙකකින් කරන්න පුළුවන් වෙන පරිපත නිර්මාණය කරනකොට මෙන්න මේ ගන්න පරිපත වල අපි කියන මේ ස්විච් වලට ගන්න මොනවද පුතේ කියන්නේ? තනි රැව දෙමන් වහරු කියලා කියනවා. 2way ස්විච් කියලා කියනවා. හරිද? 2way ස්විච් කියලා අපි සඳහන් කරනවා. එහෙනම් මෙන්න මේ 2way ස්විච් භාවිතා කළ ගෘහ නිර්මාණ ශිල්පී සටහනක් ඇන්දොත් මෙතෙන්ට ගන්න 2way ස්විච් එකේ සිම්බල් එක තමා පුතේ වෙන මම දැන් මේක මදින්නම් කොනික රයිට් හරි වෙන්න මේ තියෙන ඔන්න ස්විච් එක මේක ස්විච් මම හිතන්නේ S1 කියලා S1 කියලා right S1 මෙතන S2 right බල්බ් එක ලෑම්ප් L වෙන බල්බ් එක එහෙනම් මේ ස්විච් එක දැම්මත් මේ ස්විච් එක දැම්මත් මේ බල්බ් එක මොකද වෙනවද වැඩ ගන්නවා එහෙනම් අපි හිතමු අබ්දාල විදිහට නේද අපේ අර වයරින් ප්‍රැක්ටිකල් එකේ හැටියට වයර් තියෙන මෙහෙමනේ මේ කොහොමද අපේ ප්‍රැක්ටිකල් එකේ හැටියට වයරින් කරන්න තියෙන්නේ අපේ DV දැන් ගිය සතිය අපිට මතකනේ ප්‍රැක්ටිකල් එක බෝඩ් එකේ තියෙන්නේ නේද මෙතන තියෙන්නේ කන්ඩියුට් ගහලා ඔහොම තියෙන්නේ ඔහොමනේ මෙතන 4 way ජන්ක්ෂන් බොක්ස් එකක් දාලා එහෙනම් මෙතන තමයි බල්බ් එක හයි කරන්නේ දැන් එහෙනම් අපිට ඕන කොහොමද පුතේ මේකට වයර් අදින විදිහ අදින්න ඕන මේකට වයර් අදින විදිහ කොහෙන්ද වයර් ගන්නෙ අපි හිතමු මෙතනින් තමයි ලයිව් නියුට්‍රල් වයර් දෙක ගන්න DB එක තියෙනවා දැන් ඔන්න අර DB අපි ඇඳපු DB එක මෙන්න DB එක තියෙනවා මේ DB එක මේන් ස්විච් ට්‍රිප් ස්විච් MCB කොහෙන්ද ලයිව් වයර් එක ගන්නෙ MCB එකකින් right මෙන්න MCB එකකින් ලයිව් වයර් එක ගන්නවා හරි මෙන්න නියුට්‍රල් බාර් එක නියුට්‍රල් බාරෙන් ගන්න නියුට්‍රල් එක right හරි එහෙනම් දැන් මේ ලයිව් සහ නියුට්‍රල් වයර් ටික අරන් කොහොමද මේක වයරින් කරන්නේ හරි අතිශය වැදගත් වැඩන්නේ මම ඒක කියලා දෙන්න යන්නේ මෙන්න මේමයි පුතා right right මෙන්න පුතේ මම දැන් මේක වයරින් කරන්න යනවා මම මෙතන අඳින්න මේක මකනවා පුතේ මේකනේ මෙන්න මේ 2way ස්විච් එකක් කියන්නේ පුතේ මෙන්න මෙහෙම තත් ඇඳීමේ සංකේත 2way එකේ මෙන්න මෙහෙම එකක් වෙන්නේ දරුවනේ මම අඳිනකොටම උඹලා ඇඳගෙන ඉල්ල පුතේ ඈ එතකොට ලේසි පුතේ මේක නැත්තම් වැඩේ ටිකක් දෙල් right ඔන්න S1 ස්විච් එක තියෙන S2 ස්විච් එක මං කියලා දෙන්න එපා මේවා ඔන්න එතකොට වයර් ගෙනියන්න තියෙන්නේ මෙහෙම කන්ඩියුට් ටික තමයි මම කඩේරි වලින් දාන්නේ කන්ඩියුට් ටික මෙතන මොකක්ද තියෙන්නේ බල්බ් එක බල්බ් එක හරි ඔන්න කොහමද වයරින් කරන්නේ මෙන්න අර ඉස්සලා මේකත් එක පෙන්වන්න චුට්ටක් පෙන්වන්න පුළුවන් නම් හොඳයි
හරයිට් නම් තියන්න. මෙතින් තොර මේ ලයිව් නිව්ට්‍රල් මෙතනින් එනවනේ. ඒ ලයිව් නිව්ට්‍රල් දෙක තමයි මේ තියෙන්නේ. තොර මේ තියෙන නිව්ට්‍රල් එක මේ මොකද්ද? ලයිව් එක. හරි? දැන් මොකද වෙන්නේ? දරුවනේ ඔන්න හොඳට මතක තියාගන්න ඔයාලා 2A ස්විච් එකක් ගත්තාම 2A ස්විච් එකක් ගත්තාම මෙන්න ස්විච් එක මේ තියෙන මේක තමයි ස්විච් එක මේ තියෙන ස්විච් එක 2A ස්විච් එක ඉස්සරහා පැත්ත නිකන් හරියට මොකක් වගේද 2A ස්විච් එක ඉස්සරහා පැත්ත මොකක් වගේද සාමාන්‍ය ස්විච් එකක් වගේම තමයි 2A එකේ සාමාන්‍ය ස්විච් එකක් විදිහම පුතේ ඉස්සරහා පැත්ත පේනවද රයිට් මොකේ එතකොට දැන් මේක සාමාන්‍ය වන් ගෑන් ස්විච් එකක් විදිහමයි 2A එකේ වන් ගෑන් ස්විච් එකක් වගේමයි හැබැයි මොකේ පිටුපස්ස ගත්තාම මේ පිටිපස්ස ගත්තාම මොකද වෙන්නේ? බලන්න. පිටිපස්සේ තියෙනවා හිල් තුනක්. හිල් තුනක් තියෙනවා. වයර් කනෙක්ට් කරන්න හිල් තුනක් තියෙනවා. මේ එකක් නිකන් ඔයාලට ඔහෙට පේනකොට එක හිලක් හතරක් වගේ තිබ්බට එකක් වැඩක් නැහැ. මේක නෑ. ඒක නෑ. තුනයි තියෙන්නේ. මෙතන තුනක්. හිල් තුනයි තියෙන්නේ. ඒකේ මේ මැද තියෙන්නේ. මේ මැද එක තමයි කොමන් එක. අනිත් අග්‍ර දෙකම පුතේ ලයිව් වයර් හයි කරන අග්‍ර දෙක. L1 සහ L2. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න පුතේ අතිශය වැදගත් ප්‍රැක්ටිකල් එකේ 2A ස්විච් එක ගැනයි මේ කියන්නේ 2A ස්විච් එකේ වයර් හයි කරන්න හිල් කීයක් තියෙනවද 3යි මැද හිල මොකද්ද කොමන් එක පොදු අග්‍රය අනිත් අග්‍ර දෙක මොනවද ලයිව් වයර් හයි කරන අග්‍ර දෙක ලයිව් වයර් හයි කරන අග්‍ර දෙක රයිට් එන එක තමයි මම බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ මෙතෙන් එහෙනම් පුතා මෙන්න කොමන් එක මෙන්න L1 එක මෙන්න L2 එක මෙන්න කොමන් එක මෙන්න L1 එක මෙන්න L2 එක රයිට් ඕම් පුතේ වයරින් කරන විදිහ මෙතනින් එන ලයිව් වයර් එක මේ ස්විච් දෙකෙන් කැමති කොමන් එකකට දෙන්න ඔයා කැමති නම් S1 ස්විච් එකට ඔයා කැමති නම් S2 ස්විච් එකට ඔයා තමයි මේ S1 ද S2 ද තෝරගන්නේ එන ලයිව් වයර් එක ගිහිල්ලා ඉස්සලාම දෙන්න පුතේ මොකේදද කැමති එක ස්විච් එක කොමන් එකට පුතේ මේක zoom කරමු හරි කැමති වාට ඕන නම් මේකට නැත්තම් මේකට පුතේ මේ ස්විච් දෙකෙන් කැමති කොමන් එකකට දෙන්න රයිට් ඊට පස්සේ මේ ලයිව් එකයි මේ ලයිව් දෙකයි මේකේ ලයිව් වයර් පුතේ ලයිව් වයර් වලින් කනෙක්ට් කරන්න මේ ලයිව් එකයි හරි ඔන්න ඔය විදිහට මෙතන මේ කම්පියුටර් ඇතුලෙන් යන්නේ ඔන්න මේකයි මේ කියන්නේ මේකේ L1 ට L1 ම වෙන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. L1 ට L1 ම L2 ට L2 එහෙම එකක් නැහැ. හරි? තව පාරක්. තව පාරක්. මේ මොකද්ද? මේ මොකද්ද? 2A ස්විච් එක. මේක මොකද්ද? 2A ස්විච් එක. 2A ස්විච් එක පිටුපස්සින් බලනකොට අග්‍ර කීයක් තියෙනවද? අග්‍ර 3යි. ඒ අග්‍ර තුනෙන් මැද තියෙන අග්‍රය මොකද්ද? කොමන් එක. අනිත් අග්‍ර දෙක මොනවද? ලයිව් වයර් හයි කරන්න පුළුවන් අග්‍ර දෙකක්. ඒ වගේ L1 L2 කියලා ගහලා තියෙනවා. එතකොට මේ ස්විච් එකමනේ පුතේ මේක. මේ 2way සර්කිට් එක වයරින් ඩිසයින් එක ගහනකොට අපි හැම වෙලාවෙම 2way ස්විච් එකේ කොමන් එකට තමයි සප්ලයි එක දෙන්නේ. මෙහෙමයි. ඔයාලා පොඩ්ඩක් තියරි ටියුට් එක බලන්න ඕන. තියරි නෝට් එක බලන්න ඕන දැන්. එහෙමයි වැඩ කරන්නේ. එන ලයිව් වයර් එක හැම වෙලාවෙම දෙන්නේ මොකේටද? කොමන් එකට. මේ ස්විච් එකේ හෝ මේ ස්විච් එකේ කැමති එකකට ලයිව් වයර් එක දෙන්න කනෙක්ට් කරන්න. ඊට පස්සේ අනිත් කෙලවරවල් දෙක අනෙක් ස්විච් එකේ කොමන් එක හැරුණුකොට අනෙක් අග්‍ර දෙකට කනෙක්ට් කරන්න. මේ ස්විච් එකේ කොමන් එක හැරුණුකොට අනෙක් අග්‍ර දෙක අනෙක් ස්විච් එකේ කොමන් එක හැරුණුකොට අනෙක් අග්‍ර දෙකට සම්බන්ධ කරන්න. මෙන්න සම්බන්ධ කරා.
ඊට පස්සේ මේ ස්විච් එකේ කොමන් එකෙන් වයර් එකක් අරන් ඒ වයර් එක ගේන්න මෙහෙම කන්ඩියුට් එක ඇතුලෙන් බල්බ් එකට. හරිද? මෙතනින් එන නිව්ට්‍රල් එක මේක ඇතුලෙන් මේ මැද මේ කන්ඩියුට් එක ඇතුලෙන් මෙහෙම ගේන්න මේ බල්බ් එකට. හරි? මෙන්න ලයිව් වයර් එක කොහෙටද ගියේ? එක ස්විච් එක කොමන් එකට. අනෙක් අග්‍ර දෙක අනෙත් ස්විච් එකේ පොදු නොවන අග්‍ර දෙකට කනෙක්ට් කරා. හරි දැන් පුතේ මට ඔයාලා කියන්න හොඳට මේ කඩේරි මම කන්න මේක දිහා බලලා මගේ පුතාලා දුවලා ඔක්කොම කොල්ල කෙල්ලෝ පුතේ උඹලා ඔක්කොම කියහල්ලා මේ තියෙන විදිහට මේ බල්බ් එක පත්තු වෙනවද නැද්ද කියලා කියපල්ලා බලන්න මට බා. බලහ පුතේ කොහොමද එන්නේ? කරන්ට් එක මෙතනින් එනවා. මේ කරන්ට් එක මෙතනින් ආවා මෙහෙම ආවා මෙතනින් ආවා මෙතෙන්න කරන්ට් එක ආවා. මෙතනින් ඇවිල්ලා කොහෙටද යන්නේ? මෙතෙන්න කරන්ට් එක ගියා. මේක හරහා කරන්ට් එක මෙහෙම ආවා මෙහෙම ආවා මෙහෙම ආවා මෙතනින් ආවා මෙතෙන්ට. මෙතනින් කරන්ට් එක මෙහෙම ආවා මෙහෙම ආවා මෙහෙම ගිහිල්ලා බල්බ් එකට ගියා. මේ ස්විච් තියෙන විදිහට දැන් මේ බල්බ් එක පත්තු වෙනවද නැද්ද? පත්තු වෙනවද නැද්ද? පත්තු වෙනවා. රයිට්. මොන ස්විච් එකක් හරි දැන් දැම්මොත් යටට හෝ උඩට දැම්මොත් මෙහෙම දැම්මොත් දැන් පුතේ මට කියන්න මේ බල්බේ පත්තු වෙනවද නැද්ද? බලමු. කරන්ට් එක මෙහෙම මෙතනින් ඇවිල්ලා කරන්ට් එක මෙහෙම ඇවිල්ලා මෙහෙම කරන්ට් එක මෙතනින් මෙහෙම එනවා. මෙතෙන්ට තමයි එන්නේ. මෙතනින් එහාට කරන්ට් එක බල්බ් එකට යනවද? නෑ. එහෙනම් මේ බල්බ් එක දැන් තියෙන්නේ මොන අවස්ථාවේද? නිවිලා තියෙන්නේ. හැබැයි මේ ස්විච් එක පැරලා හරිය අනිත් පැත්තට දැම්මොත් අනිවාර්යයෙන් මේ බල්බ් එක මොකද වෙන්නේ? පත්තු වෙනවා. වැටුණාද? අන්න මේක තමයි පුතේ 2way සර්කිට් එක. දැන් මම මේක ඇඳුවේ තියරි වල මම මෙහෙම ඇඳේ නෑ. තියරි වල හරි ලස්සනට මම ස්විච් දෙක ඇඳලා කොමන්ට් එකක් දීලා ගැහුවා. ලස්සන සර්කිට් එකක් තියරි වල ඇඳලා තියෙනවා. මේක මම ඇඳුවේ ඔයාලට ප්‍රැක්ටිකල් එකටම. අපිට දෙන්නේ ප්‍රැක්ටිකලි මේ විදිහම කනෙක්ෂන් එකක්. එතකොට අපිට මේක ටිකක් තව දුරටත් තේරෙනවා වැඩේ. වටහා ගන්න ප්‍රැක්ටිකල් එක. ඒක තමයි මේක දුන්නේ. හරි ඇඳගන්න මේක. ඇඳගන්න. 2way switch දාලා ඇඳගන්න. සර්කිට් එක. හරි තාත් ඇඳීමේ සටහන ඇඳගන්න පුතේ ඉක්මනට වයරින් ඩයග්‍රෑම් එක හරි වයරින් ඩයග්‍රෑම් එක දාගන්න මොකද මේක තමයි අපිට ඕන වෙන්නේ එතකොට දැන් ඔයාලගේ කන්ඩියුට් නේ මේ මෙතන කන්ඩියුට් එකෙන් ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම එනවා ඒන ලයිව් එකයි නියුට්‍රල් එකෙන් එක ලයිව් එකක් තමයි ස්විච් එකට යන්නේ අනිත් අග්‍ර දෙකෙන් තමයි ලයිව් වයර් දෙකක් ගෙනියන්නේ හරි ඉතින් අඳ ගන්න ලස්සන අඳ ගන්න මේක හරි රයිට් අපි මේකේ ප්‍රැක්ටිකල් එක ඊළඟ අඟහරුවාදට කනෙක්ට් කරලා පෙන්නනවා එතකොට අපිට මේකට ලොකු වෙලාවක් යනවා මොකද කනෙක්ට් කරන්න ගියොත් තව විනාඩි 35ක් 40ක් වත් යනවා කනෙක්ට් කරන්න ඒ නිසා අදට මේ තියරිය මෙතන ඉවර කරන. එතකොට මේකේ ප්‍රැක්ටිකල් එක විදිහට ඊළඟ හතියේ අඟහරුවාදා 7ට පටන් ගන්නවා ප්‍රැක්ටිකල් එක සාකච්ඡා කරන්න. හරිද? රයිට්. එහෙනම් අද අපි මේ දැන් ගහපු මේ වීඩියෝ එක YouTube එකේ තියලා තියෙනවා සාමාන්‍යයෙන් පැයක් එකමාරක් තියලා තියෙනවා. අදට විතරක්. පොඩ බලන්න පුළුවන් ඔයාලට බලපු නැති යාළුවෝ ඉන්න පොඩ ටක් ගාලා කියන්න පොඩ බලන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ අපි අයින් කළා දානවා. හරි එහෙනම් හැමෝටම අඟහරුවාද එන්න අඟහරුවාද මේක ඉතුරු ටිකත් එක්කම ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එකක් කරනවා LDR සහ රිලේ කන්ට්‍රෝල්. සෝරි වැරදුනා. ඊළඟ හදේ තියෙන්නේ
පූර්ණ තරංග ඍජුකරණය. ඒ කියන්නේ මේකත් එක්කම පූර්ණ තරංග ඍජුකරණ පරිබතය ගහනකොට අපිට ලොකු වැඩක් කරන්න පුළුවන් ඒ LD ටොනික් වලට යන්න බැරි ටොනික් වල LDR වලට යන්න බැරි වෙයි. හරිද? රයිට්. එහෙනම් අපි අඟහරුවාදා හවස 7ට හම්බෙමු. රයිට්. එහෙනම් හැමෝටම ආයිබෝවන් බුසත්මයි.